සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඕගොල්ලෝ IQ ලංකා කියන YouTube channel එකට අපි සාදරයෙන් පිළිගන්නවා. අපි පළවෙනි වීඩියෝ එක අනුපාත කියන පාඩම ඕගොල්ලන්ට සරලව ගෙනාවා. ඒ වගේම තමයි අද දවසේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා තවත් වැදගත් පාඩම් එකකයක් වෙන ප්‍රතිශත පාඩම. අපි මුලින්ම ප්‍රතිශත කියන එක මොකක්ද කියන එක බලලෙමු. ප්‍රතිශතයක් කියලා කියන්නේ කිසියම් අගයක් 100 අගයකින් ප්‍රකාශ කිරීම තමයි ප්‍රතිශත කියලා කියන්නේ. ඉතින් අපිට ඕනෑම අගයක් 100 අගයකින් ප්‍රකාශ කරන්න පුළුවන්. එවිට අපිට ප්‍රතිශතයක් කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. එතකොට මේ ප්‍රතිශතයක් අපිට ගන්න නම් සාමාන්‍ය අපිට ප්‍රතිශත කරන්න නම් ඇත්තනම හරය ලවයේ තියෙන භාගයක්. ඒ කියන්නේ අපි හිතමු දැන් 25න් 5යි නම් ඔන්න මෙයාව ප්‍රතිශතයක් කරන්න නම් කෙලින්ම තියෙන්නේ 100ට 100න් වැඩි කරන්න. එහෙනම් මූලිකම දේ තමයි ප්‍රතිශතයක් කරන්න නම් භාගයක් තියෙන්න ඕනේ. ඒ භාගයේ ප්‍රතිශතයක් කරන්න 100ට 100න් වැඩි කරන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි මේ ප්‍රතිශතයේදී අපිට වැදගත්ම මූලික කාරණාවක් තියෙනවා. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේක අපි සමස්තයක් විදිහට ගැටලු සියල්ලම ඕගොල්ලන්ට වැදගත් වෙයි. හරි? ඒක පොඩ්ඩක් බලන්න. මෙන්න මේකෙදි දැන් අපි හිතමු මෙහෙම රුපියල් 5000ක් ණයට ගන්නවා පුජ්‍යලයක් 100ට 5ක. ඔන්න ප්‍රතිශතයේ 100ට 5යි. ප්‍රතිශතයේ 100ට 5යි. එහෙනම් මේ 100ට 5යි කියන ප්‍රතිශතය අපිට අර්ථකථනය කරන්න පුළුවන් කරුණු තුනක් ඔස්සේ. මේ කරුණු තුන තමයි හරියට අවබෝධ කරගන්න ඕනේ. මේකෙදී ප්‍රතිශතයේදී 100 අගයක්නේ ප්‍රකාශ කරන්නේ. අන්න එහෙනම් ප්‍රතිශතයට සම්බන්ධ අගය 100යි. ඒ කියන්නේ මොකද්ද? අපි මේ වටිනාකම 5000ක් වුණාට එයා 100ක් කියලා හිතුවොත් අන්න මෙතන සලකා බලන සම්බන්ධයක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් එයා 100යි නම් අපි රුපියල් 5ක් එයාට පොලිය ගෙවන්න ඕනේ. එයා 100යි නම් රුපියල් 5ක් පොලිය ගෙවන්න ඕනේ. එතකොට රුපියල් 5ක් පොලිය නම් ණයෙන් නිදහස් වෙනකොට පොලියත් එක්කනේ ගෙවන්න ඕනේ. අන්න ඒ විට අපි 105ක් ගෙවන්න ඕනේ. ඒ වෙලාවේදී අපි 105ක් ගෙවන්න ඕනේ. හරි. එතකොට එහෙනම් මේ 5000 ගැන බලනවා නම් එහෙනම් දැන් මෙන්න 100කට හදාගත්තා. 100කට පොලිය 5යි කියලා අපි හදාගත්තා. එතකොට අපි මෙතනදී ප්‍රතිශතවල කරන්නේ මෙන්න මෙච්චරයි. 5000 කියන එක ඇත්තටම අපි බෙදනවා 100. එතකොට මොකද වෙන්නේ? එතකොට 100ෙන් බෙදුවාම වෙන්නේ 5000 කියන අගේ 100 කොටස් කීයක් තියෙනවද කියලා අපිට ලැබෙනවා. හරි? මේ බලන්න 100 කොටස් 1යි 2යි 100 කොටස් 50ක් තියෙනවා කියලා අපිට ලැබෙනවා. එහෙනම් අපි මෙතනදී ඊට පස්සේ මෙන්න මේ 100කට 5ක් කියනවනේ. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 100ක් සඳහා 5ක මුදලක් ගෙවනවා නම් ඒ වගේ කොටස් 50කින් සමන්විත. ඒ කියන්නේ 50 ගුණයකින් සමන්විත 5000ට අන්න අර 5ඒවා 50ක් ගෙවන්න පේනවා. 5ඒවා 50ක් ගෙවන්න ඕනේ. ඔන්න ඕක තමයි සරල අදහස. ඉතින් අපි ප්‍රතිශත ගණනය කරනකොට මේක ගණනය කරනවා මෙන්න මෙහෙම ලේසියට. නමුත් සම්බන්ධතාවයේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ. හරි. 100ට 5ක් කියලා බැලුවා. මේකට මේක කැපුවා මේකට කැපුවා කිච්චරයි. හැබැයි වැඩේ මොකද්ද වෙන්නේ? මේ 100 බෙදන එකෙන් කරන්නේ මේ 5000 කියන එක අපි 100ට බලන නිසා ප්‍රතිශතවල 5000 කියන එක මේ 100 වගේ කී ගුණයක්ද කියන එක තමයි බලන්නේ 100ෙන් බෙදලා. හරි. එහෙනම් 100කට රුපියල් 5ක් අය කරන නිසා අන්න වැඩි කරනවා 5ෙන්. එතකොට තවත් කියන්න ඕනේ අනිත් කාරණාව තමයි මේකෙදී මෙන්න මේ සම්බන්ධතාවයේදී මොනම ප්‍රතිශතයක් හෝ වෙන්න පුළුවන්. අපි ප්‍රතිශතවල කතා කරනවා සාමාන්‍ය කතා කරනවා පොලි ප්‍රතිශත කතා කරනවා ලාභ ප්‍රතිශත කතා කරනවා අලාභ ප්‍රතිශත කතා කරනවා කොමිස් ප්‍රතිශත කතා කරනවා. හරි. ඔය ආදී වශයෙන් ඕනෙම ප්‍රතිශතාත්මක අගයක්. හරි. බද්දක් වෙන්න පුළුවන් මොකක් හරි. ප්‍රතිශතයක ප්‍රතිශතය දෙනවනේ. අපි හිතමු 100ට 10යි කියලා. ඔන්න ප්‍රතිශතය දුන්න ගමන් අපෙන් අහනවා නම් සාමාන්‍ය මේකෙදි 100ට 10ක ප්‍රතිශතයක් කීයද කියලා. එහෙනම් මේක අවශ්‍ය නැහැ. මොකද සාමාන්‍ය ගණනය කිරීම තියෙන්නේ. හැබැයි එතනදී ඒක නොකිය. ඒ කියන්නේ දැන් මෙන්න මං අගයන් තුනක් ඕගොල්ලන්ට පුරුදු කරා 100යි. මෙයා දාගත්ත 10යි. මෙයා දාගත්ත එතකොට 110යි. නෑ 110 වෙන්න බෑ. ඇයි? මෙයා ලාභයක් නම් අන්න 110යි. එතකොට මේ කියන 110 නිර්වචනාත්මක තියෙන අදහසත් එක්ක තමයි මෙයාගේ අගය තීරණය වෙන්නේ. මේ දෙන්න හරි. හැම වෙලේම එකයි. ඒ කියන්නේ ප්‍රතිශතය දැම්මනම් මැද ඉන්නේ ප්‍රතිශතයේ අගය, උඩ ඉන්නේ 100. එහෙනම් 100 මොකක්ද කියලා ඕගොල්ලෝ අර්ථකථනය කරන්න ඕනේ. 100 ගත්ත මිල නම් තමයි ලාභය එකතු කරලා විකුණුම් මිලක් හැදෙන්නේ. අන්න එතකොට 110යි විකුණුම් මිල. හැබැයි
අපි 100ට ගත්ත එකක් දැන් තක්කාලි වගේ දෙයක් පොඩි වෙලා තැල්ල කුණු වෙලා විකුණන්න වෙනවා අඩුවට. එහෙනම් 10ක් අඩු කරනවා. එතකොට එහෙනම් එයා 90ට විකුණන්න වෙනවා. එහෙනම් එතන දීලා තියෙන වට්ටම. අඩු වෙන එකට අපි කියනවා වට්ටමක් නෙමෙයි අලාභයක්. හරි? අඩු කරන එකට අපි කියනවා එතනදී මේ හේතුවක් නිසානේ. ඒ කියන්නේ පාඩුවක් සිද්ධ වෙලා තියෙන්නේ. එතන අලාභයක්. එතකොට අන්න එතන එහෙනම් 90යි. එතකොට එහෙනම් මෙතන 100ට 10 වුණාට එයා අඩු වෙන්නත් පුළුවන්, එකතු වෙන්නත් පුළුවන්. එහෙනම් තව එකක් තමයි අපි විකුණුම් ප්‍රවර්ධනය සඳහා අපි දෙනවා වට්ටම් කියලා දෙයක්. ඒ කියන්නේ අපි ලකුණු කරනවා මිලක් වට්ටම් කියලා දෙයක්. එතකොට මේකෙදී මෙතනදී හැම වෙලෙම ගත්ත මිලක් ගැන විතරක් නෙමෙයි සඳහන් වෙන්නේ. 100 කියලා කියන්නේ ආදේශක මෙන්න මේ කියන ප්‍රතිශතාත්මක අගයට සම්බන්ධ අගයන් තුනක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ප්‍රතිශතයේ තියෙන්නේ අර්ථය මොකද්ද? ඒ අනුව මේගොල්ලන්ට අර්ථ නිරූපණය වෙනවා. එහෙනම් භාණ්ඩයක් ගන්නකොට ගත්ත මිල වෙනවා. ඒ වගේම තමයි භාණ්ඩයක වට්ටමක් නම් මෙතන 100 කියලා කියන්නේ ලකුණු කළ මිලෙන් දෙන්නේ. අන්න එතකොට 100 ප්‍රතිශතය අදහස් කරන්නේ මොකද්ද? 100 කියලා සලකා බලන්නේ මොකද්ද? ඒක තමයි අදහස් කරන්නේ. අන්න ඒකත් එක්ක මේකේ හරියට අදහස දැනගන්න. එතකොට ඔයගොල්ලන්ට මෙතනින් පස්සේ මම මේ chart එක භාවිතයෙන් හදන ප්‍රතිශත ගණන් ඔයගොල්ලන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි? ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි බලමු පළවෙනි ගැටලුවේ ඉඳලා ගැටලු කිහිපයක් කතා කරනවා. මේක මම ප්‍රතිශත පාඩම වීඩියෝ දෙකකින් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පළවෙනි එකේදී අපි ගණන් 20ක් කතා කරනවා. ඊළඟ එකේදී ගැටලු 20ක් කතා කරනවා. ඒ විදිහට තමයි වීඩියෝ එක යන්නේ. හින්දා මේ වීඩියෝ එකත් එක්කම ඊළඟ වීඩියෝ එකත් අපි ඉක්මනටම දානවා. ඒකත් ඉක්මනටම බලලා මේ ප්‍රතිශත පාඩමේ තියෙන ගැටලු ටික निराකරණය කරගන්න ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකෙදී අපිට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒක ගැන වැඩියෙන් බලලා ඊළඟ වීඩියෝ එකේදී ඒ සම්බන්ධව ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරි. එහෙමනම් බලමු අපි එකිනෙකට ගැටලු ටික අරගෙන. ප්‍රතිශත සම්බන්ධයෙන් මූලිකවම ගාණක් තියෙනවා බලන්න. රුපියල් 80ට මිලදීගත් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 100ක මුදලකට විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය සොයන්න. අපෙන් අහන්නේ ලාභ ප්‍රතිශතය. එහෙනම් ලාභ ප්‍රතිශතය හොයන්න නම් අපි ලාභය දැනගන්න ඕනේ, ගත්ත මිල දැනගන්න ඕනේ. එච්චරයිනේ අපිට අවශ්‍ය. එහෙනම් අපි ලාභ ප්‍රතිශතය ගණනය කරන්න නම් හරි ලාභ ප්‍රතිශතය සමානයි කීයද? රුපියල් 80කට අරන් තියෙන්නේ. රුපියල් 80කට අරන් තියෙන්නේ. එහෙනම් ඒ මත 100කට විකුණනවා කියනවා. එහෙනම් 80 ඉඳලා 100ට විකුණනවා නම් කීයද ලාභය? රුපියල් 20යි. ඒ කියන්නේ 100ට විකුණනවා නම් 80 ඉඳලා 20යි නේ. ඒක තේරෙනවනේ. හරි. රුපියල් 20යි. එහෙනම් මෙයාව ප්‍රතිශතයක් කරන්න නම් අපි මොකද කරන්නේ? 100ට 100ෙන් ගුණ කරන්න ඕනේ. භාගයක් ප්‍රතිශත කරන්න 100ෙන් වැඩි කරන නිසා. හරි. එහෙමනම් අන්න බිඳුවට බිඳුව කැපුණා. අපිට පුළුවන් 2ට 1යි 8ට 4යි. රුපියල් වලට රුපියල් කැපුණා. එහෙනම් 100ට 4 ඒවා 25යි. ලාභ ප්‍රතිශතය එන්න ඕනේ 100ට 25යි. ඔන්න මූලිකම පුංචිම ගාණ. හරි. හොඳයි. බලමු අපි දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුවේදී කියනවා රුපියල් 100ට මිලදීගත් භාණ්ඩයක් 120ක ලාභයක් තබාගෙන විකුණුවේ නම් විකුණුම් මිල සොයන්නලු. එතකොට මෙතනදී නම් හරි ලේසි. මොකද රුපියල් 100ට අරන් තියෙන්නේ. එහෙනම් 20ක ලාභයක් ලබන්න නම් එයා විකුණන්න ඕනේ කීයද? 120ට. මොකද හේතුව 100ට ගත්ත භාණ්ඩයක ලාභයක් 20ක් ඕන නම් එයා රුපියල් 20ක් එකතු කරලා ඒකේ මිල ලකුණු කරන්න ඕනේ විකුණුම් මිල විදියට 120යි කියලා. හරි. නමුත් අපිට මෙන්න මේ විදිහේ ගාණක් ආවොත් ඒ කියන්නේ දැන් ඔතන වටිනාකම අපිට ගත්ත මිල 100යි කියනවා. නමුත් අපි හිතමුකෝ ගත්ත මිල රුපියල් 500යි කියලා. ගත්ත මිල රුපියල් 500යි කියලා. එතකොට අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්න 500 නම් 100 කොටස් 5ක් තියෙනවනේ. එහෙනම් 500ට 100 කොටස් කීයක් තියෙනවද කියලා බලන්න. ඔන්න 100ෙන් බෙදනවා. 100ෙන් බෙදනවා. 100ෙන් බෙදුවාම 500ට 100 කොටස් කීයක් තියෙනවද කියලා එනවා. එහෙනම් 100 කොටසකට හම් වෙනවා කීයක්ද? 20ක්. හැබැයි අපිට 100 ගානෙත් ඒ කියන්නේ අර භාණ්ඩේ ගත්ත මිලත් එපේ. එහෙනම් 120ක් ලකුණු කරන්න ඕනේ. එතකොට එහෙනම් එක භාණ්ඩයකින් මෙන්න මේ වගේ එතකොට 100 කොටස් 5ක් තියෙනවනේ. එහෙනම් අපිට ඔන්න කොටස් 5කට හදන්න පුළුවන්. 120ව 5ක් කියලා කියන්නේ 100ව 5ක් නම් 500යි, 20ව 5ක් නම් 100යි, 600යි. ඉතින් මේක තව දුරටත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් අපිට ලේසියෙන් මෙන්න මෙහෙම හදන්න පුළුවන්.
යම් කෙනෙකුට මේක නොතේරෙනවා නම්. හරිද? මෙන්න මේක ප්‍රතිශතය අපිට දීලා තියෙනවා 120යි කියලා. මේක දාගන්න. මේක තේරුම් ගන්නකම් විතරයි. IQ වලට ඉතින් මෙච්චර මෙහෙම පාවිච්චි කර කර වැඩේ කරන්න බෑ. නමුත් ගාන තේරුම් ගත්තට පස්සේ අපිට යන්න පුළුවන් IQ ක්‍රමයට ඉක්මනට හිතලා. හරි? එහෙනම් හිතන්න නම් ඉස්සලා දැනගෙන ඉන්න එපා. එහෙනම් මේකෙදි අපිට 100 ලකුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශත ලකුණේ 100. ඒ කියන්නේ මූලික අදහසනේ. එහෙනම් මෙතන අපිට කියනවා 20යි කියලා. ඒ මොකද්ද? ලාභය. ලාභයේ 20ක් ගන්න නම් 100 කොටසකට ඔන්න 120ක් ලකුණු කරන්න ඕනේ. දන්න දෙන්නේ. දැන් අපිට කියන්නේ 500කට ගත්ත එකට කොච්චර 120ක ලාභයක් ලබන්න නම් කීයට එයා ලකුණු කරන්න ඕනේ නැත්නම් විකුණන්න ඕනද කියන එක. එහෙමනම් මෙන්න මේකෙදි අපිට දීලා තියෙන්නේ 500නේ. එයා මොකද්ද ගත්ත මිල? එහෙනම් ගත්ත මිල 100යි කියලානේ හිතන්නේ. අන්න එහෙනම් ප්‍රතිශතයත් එක්ක හිතන්නේ එයා ඉස්සරහින් අපි දාගන්නවා 500යි කියලා. එයා ඉස්සරහින් අපි දාගන්නවා 500යි කියලා. හරිද? හරි. දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ. අපිට අර දීලා තියෙන වටිනාකම තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රතිශතයේ තියෙන්නේ මෙන්න මේ තුන් දෙනා. ඒ කියන්නේ මොකද 100යි 20යි 120යි වගේ එකක්නේ. ඕක හැම විටම සමාන නෑනේ. හැබැයි 100 අනිවාර්යෙන් ඉන්න එක. එහෙනම් 100ත් එක්ක ඉන්න කට්ටිය තමයි ප්‍රතිශතයත් එක්ක සම්බන්ධ. එහෙනම් ප්‍රතිශතයත් එක්ක සම්බන්ධ නොවන අපිට සඳහන් කරන අගය ගන්නවා අපි. එහෙනම් එයා කීයද 500යි. එයාට අපි සමාන 100 යන්න ප්‍රතිශතාත්මක සම්බන්ධ අගය කීයද 100යි. එයාගෙන් බෙදනවා අපි. එයාගෙන් බෙදනවා. ඊට පස්සේ අපිට හොයන්න කියන්නේ මොකද්ද? මෙන්න හොයන්න කියන්නේ මෙයා. ඒ කියන්නේ විකුණුම් මිලනේ. එහෙනම් විකුණුම් මිල හැදිලා තියෙන්නේ මෙන්න ගත් මිලට ලාභය එකතු වෙලා. එහෙනම් විකුණුම් මිලෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 100ට සම්බන්ධ අගයන් වලින්. හරි? එහෙනම් මොකද කියන්නේ? 100ට ප්‍රතිශතයට සම්බන්ධ නොවන අගය අරගන්නවා. ඊට පස්සේ එයාට සම්බන්ධ ප්‍රතිශත අගයේ 100 ඒ කියන්නේ එයාට සම්බන්ධ ප්‍රතිශතාත්මක අගයේ 100 අගයෙන් බෙදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න එයාට සම්බන්ධ ප්‍රතිශතාත්මක අගයේ අපි හොයන එක්කෙනාගෙන් වැඩි කරනවා. එතකොට එහෙනම් අන්න අරක පටල ගන්න නැතුව අපිට හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ කියන chart එක ඔලුවට දාගන්න පුළුවන්. හරි. දැන් බලන්න මේකෙත් තරගමන තියෙන්නේ. මෙයා මෙතනට අවිල්ලා ඉච්චරයි. එහෙනම් 0.2කට 0.2 කපනවා 120 5ක් 600. ඔන්න එහෙනම් වැඩේ ලේසියට ගොඩ දාගන්න පුළුවන් තවත් ක්‍රමයක් කියලා දුන්නා. හරිද? හොඳයි. අපි බලමු 2 වෙනි ගාන. 2 වෙනි ගාන විදියට තියෙනවා රුපියල් 100ට මිලදීගත් භාණ්ඩයක් 120ක අලාභයක්. උඩ ගානේ අපිට කිව්වේ ලාභයක් දැන් අලාභයක්. තබා විකුණුවේ නම් විකුණුම් මිල සොයන්න. එතකොට අර ගැටලුවටම ඕගොල්ලන්ට සම්බන්ධ කරගන්න පුළුවන් මම මේ කෙටියෙන් යන්නම්. දැන් 100ට ගත්තා නම් අපිට අලාභ වෙලා ඒ කියන්නේ තැල්ල පොඩි වෙලා නම් අලාභ වෙනවා. අන්න 20ක් අලාභ වෙලා එහෙනම් අඩු කරාම කීයද 80යි. මෙයා ඒක 100ට හින්දා. අපි එහෙනම් අර ගණනය කිරීමට අදාළව ඉස්සෙල්ලත් ගත්ත 500 ඒකත් අපි බලමු එහෙනම් 500යි. එහෙනම් 500 නම් ඔන්න වැඩි කරනවා 100න්. ඒ කියන්නේ මේ බෙදන්න පේ 100න්. හරි? ඇයි බෙදන්නේ කියලා මම කලින් කිව්වා. බෙදන්නේ මොකද්ද? 500ට 100 කොටස් කීයක්ද කියලා බලන්න. ඊට පස්සේ වැඩි කරන්නේ අපි කීයෙන්ද? 100ක් තිබ්බින් අපිට පාඩු වුණා. එහෙනම් 80ක් තමයි දැන් හම්බෙන්නේ. නේද? අපි විකුණද්දි හම්බෙන්නේ 80ක්. එහෙමනම් ඔන්න බිඳුවට බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවයි බිඳුවක් දැම්මා අපිට ගන්න පුළුවන් 8 වරක් 5 40යි. එහෙනම් 400ට තමයි විකුණන්නේ. 100ක් එතන පාඩුයි. අතන 100ක් ලාභයෙන් 600ට වික්කා. දැන් මෙතන 400ට විකුණන්න වෙනවා. හරි. ඕකම අරකටත් ආදේශ කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි? ඒක බලන්න. හොඳයි. බලමු 4 වෙනි ගැටලුව ටිකක් හොඳයි. ඔන්න හොඳ ගැටලුවක් තියෙනවා. භාණ්ඩයක් 120ක ලාභයක් තබාගෙන රුපියල් 480කට විකුණයි. එම භාණ්ඩය රුපියල් 520ට විකුණයි නම් ලාභයේ ප්‍රතිශතය කොපමණද? හරි. ඕගොල්ලන්ට නිකන් මේක නිකන් ගැටලුවක් වගේ තිබුණාට හරියට කියවුවා නම් තේරෙන්න ඕනේ. අපිට කියනවා භාණ්ඩයක් 120ක ලාභයක් තබාගෙන රුපියල් 480ට විකුණයි. කතන්දරේ එතනින් ඉවරයි. එයා ඒ කියන්නේ 480ට වික්කොත් තමයි 120ක ලාභයක් එයා තියාගන්නේ. හැබැයි ඒක 520ට විකුණන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මොකද්ද? 480ටත් වඩා විකුණන්න පුළුවන් වුණා. ඒ කියන්නේ දැන් අර 480ට එපා මුදලාලි මට මේක 520ට දෙන්න. ඒ කියන්නේ මොකද්ද? අන්න 480ටත් නෙමෙයි ටිකක් වැඩිපුර මේක ගාණ කියන්න හිතුණා. කියන්නේ ආපු කෙනා සල්ලි වැඩි කියලා හිතලා එහෙනම් ඒ ගාණට මෙයා ගත්තා. ඒ කියන්නේ එහෙනම් තවත් මෙයාට ලාභ වෙලානේ. එහෙනම් දැන් අපිට කියන්නේ 480ට තමයි 120ක් ලාභ. එහෙනම් අපිට 480 දී මේ භාණ්ඩයේ ගත්ත මිල හොයාගන්න වෙනවා. එහෙම හොයාගත්තා නම් 520ටත් විකුණන්නේ
ඒ ගත්ත භාණ්ඩයමනේ. අන්න අපිට ලාභ ප්‍රතිශතය එතකොට කොච්චරක්ද කියලා ගණනය කරන්න පුළුවන්. එහෙනම් අපි දාගන්නවා දැන් මෙන්න මේකේ ඉඳන් අපි මේ සාමාන්‍ය දෙයක් නොවන සෑම අවස්ථාවකම. ඒ කියන්නේ අපිට ලේසියෙන් හදන්න බැරි සෑම අවස්ථාවකම ඕගොල්ලෝ මේක පාවිච්චි කරන්න. මේක හැබැයි පාවිච්චි කරන්න කියලා කියන්නේ මේක ලියලිය දඟලන්න එපා. මොකද මේක ඕගොල්ලන්ට පෙන්වන්න ලිව්වට ඕගොල්ලෝ හිතින් හදා ගන්න ඕනේ. එතකොට මේකට දාලා හදාගත්තා නම් හරි ලේසියි. මේකේ මුකුත් නැහැ. මෙන්න අපි හැම වෙලේම ලියන්නේ උඩින් මූලික අදහස වෙන 100. එහෙනම් මෙන්න මේ ප්‍රතිශතාත්මක අධේ 20 ඒක දිහා බලලා දැන් අපිට කියන්නේ මොකද්ද? ලාභයක් ලැබෙන්න නම් වැඩිපුර විකුණන්න ඕනේ. ඒ කියන්නේ 120ට විකුණන්න ඕනේ. 100ට 20ක් එකතු කරොත් තමයි ලාභ වෙන්නේ. ඔන්න එයාගේ chart එකේ අදහස ඕක. එතකොට දැන් එහෙනම් අපිට අතන කියනවා ලාභයක් තබාගෙන රුපියල් 480ට විකුණයි. එහෙනම් විකුණන මිල තියෙන්නේ මෙතන. මෙන්න ගත්ත මිල මෙන්න ලාභය. ලාභයට ගත්ත මිල එකතු කරාම විකුණුම් මිල. එහෙනම් මෙයා තමයි අපිට කියන්නේ 480ක් කියලා. මෙයා තමයි 480ක් කියන්නේ. දැන් මම මොකද්ද කිව්වේ? මේකෙදි ඔන්න CA අගය නැත්නම් ප්‍රතිශතාත්මක අගයන්ට සම්බන්ධ නොවන අගය ගන්න. එහෙනම් කීයද? 480 ගන්න. අරගෙන එයා බෙදන්න ඊට සමාන ඉස්සරහින් අගයෙන් කීයද? 120ෙන් බෙදන්න. වැඩි කරන්න එහෙනම් කීයෙන්ද? අපි හොයන්නේ ගත්ත මිල. ගත්ත මිලට සම්බන්ධ අර සම්බන්ධ ප්‍රතිශතාත්මක අගයෙන් බෙදන්න ඔන්න 100ෙන් බෙදුවා. මේ 100ෙන් වැඩි කරා. වැඩි කරන්න ඕනේ. හරි? එහෙනම් බිඳුවට බිඳුව කැපුණා 12ට 1යි 48ට 4යි අන්න 100ෙන් වැඩි කරා නම් අපිට එනවා 400යි කියලා. ඒ කියන්නේ මේ භාණ්ඩේ අරන් තියෙන්නේ කීයටද? 400ට. දැන් 400ට ගත්ත භාණ්ඩය 520ට විකුණලා එහෙමනම් අපිට මේකේ හොයන්න පුළුවන් මොකද්ද? ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය හොයන්න නම් අපි දන්නවා ගත්ත මිල 400යි ඔන්න ගණනය කරා. එහෙනම් 400ට ලාභය කොච්චරක්ද? 520ට විකුණනවා කියන්නේ 520න් 400ක් අඩු කරාම 120ක් ලාභයි. දැන් භාගයක් ප්‍රතිශත කරන්න නම් 100ට 100ෙන් ගුණ කරනවා. අන්න 0.2ට 0.2 කපනවා. 4ට 1යි 12ට 3යි 0යි 100ට 30යි. ප්‍රතිශතය 100ට 30යි. ඉතින් මේකෙදි මම කියන්නේ අර chart එක පාවිච්චි කරලා මෙන්න මේ දෙන්න හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ කවුද ගන්නෙ කාගෙන්ද බෙදන්නේ? එතකොට 480 කියන්නේ මොකද්ද? 480 කියලා කියන්නේ අතන විකුණන මිල. එහෙනම් විකුණන මිලට අදාළ CA අගය වෙන්නේ 120. අන්න ඒකෙන් බෙදන්න ඕනේ. එහෙනම් chart එක ඕනේද? නෑ. එහෙනම් වැඩි කරන්නේ මොකද්ද? ගත්ත මිල. ගත්ත මිල මොකද්ද? 100. අන්න එයාගෙන් වැඩි කරන්න. ඔන්න හොයාගත්තා. එතකොට දැන් මේකෙදි තවත් IQ නේ. එහෙනම් IQ නම් තවත් කාලේ ඉස්සරහට ගන්න ඕන. ඒ හින්දා දැන් අපිට මෙතන ලැබෙන්නේ මොකද්ද? ගත්ත මිල. එහෙනම් ගත්ත මිල 100 නම් ඔන්න 100 මෙතන ලැබෙනවා. ලැබෙන එකටම අපිට දාලා මෙතන ගණනය කරන්න පුළුවන්. අන්න අර 520ෙන් අඩු කරපු 120. එතකොට මෙතනම ගත්තා නම් මෙන්න ශනිකව අපිට ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි මේකේ ගානේ සමරියක් පොඩ්ඩක් බලුවොත් ඕගොල්ලන්ට තේරෙන්න මම මෙහෙම කිව්වට IQ වලට යනකොට මෙහෙම කරන්න ඕන. හරිද? අපිට මෙතන කියන්නේ යන්න 480යි විකුණන මිල ඔන්න 480 ගත්තා. හරිද? 480 ගත්තා. එතකොට 480 අපි ගන්න අර chart එක ඔළුවේ තියාගන්න ඕනේ. ඒකේ එහෙනම් අර ප්‍රතිශතාත්මක අගයන් වලට සම්බන්ධ නොවන අගය. ඒකේ ඉස්සරහා ඉන්න 100ට 20ක් එකතු කරාට පස්සේ එන අගය 120යි. ඔන්න එයාගෙන් බෙදුවා. සමාන අගයෙන් බෙදන්න කිව්වේ. වැඩි කරා ගත්ත මිල කියලා කියන්නේ අපි ආදේශ කරන්නේ 100ට. ඔන්න මේව කරා. එහෙනම් එතකොට අපිට ලැබෙනවා දැන් 480ට මේක සුළු කරාම 12ට 1යි 48ට 4යි එහෙනම් 40 10න් වැඩි කරාම 400යි. මේක දැනගන්න ඕනේ දැන් අපි ගත්ත මිල විදියට භාවිතා කරන්න. ඔන්න 520න් 400ක් දැන් අඩු කරා 120 දාගත්තා. වැඩි කරා අපිට කියන්නේ කීයද? ප්‍රතිශතාත්මක අගය එහෙනම් 100ට 100. දැන් ඉතින් මේකේ සුළු කරලා මේක සුළු කර කර උත්තරේ හොයන්නේ අපි මේකේ සුළු කිරීම කරා අපේ අදාළ උත්තරය එක්ක ඉරක් ගහන්න තේ නැත්නම් ගණනය කරන්න තේ. හරි. එහෙනම් මේකෙදි ඔන්න කැපුවා 4ට 1යි 12ට 3යි 30යි. මේක තවත් මේක පල්ලෙහෙන් ගන්න ඕනේ. මෙතන 30 තියලා ඔන්න අදාළ තැනට දාගන්න. හරි. හොඳයි. අපි බලමු පස්වෙනි ගැටලුව. ස්වාමි පුරුෂයා විසින් වෙළඳාම සඳහා තබා ඇති භාණ්ඩයකට 110ක් එකතු කරමින් මිලක් ලකුණු කර තිබූ බව බිරිඳ දනී. ඒ කියන්නේ බිරිඳට දැනුවත් කරලා තමයි යන්න. ඒ කියන්නේ එයා ගෙනාපු මිලට වඩා 110ක් වැඩියෙන්. දැන් 100ට ගෙනාවා නම් පුතා 110ට ලකුණු කරලා තියනවා කියලා තමයි මේ කියන්නේ. බිරිඳ තමයි එහෙලියකට එම භාණ්ඩය විකිණීමේදී ස්වාමි පුරුෂයා ලකුණු කර තිබූ මිලෙන් 110ක් අඩු කර විකුණයි. නම්
ස්වාමි පුරුෂයාට සිදු වූ ලාභ හෝ අලාභ ප්‍රතිශතය කොපමණද කියලා අහනවා. ඒ කියන්නේ දැන් මෙයා හිතුවා ස්වාමි පුරුෂයා 110ක් එකතු කරා. ඒ හින්දා ඉහළියට හින්දා 110ක් දැන් ඒ ලකුණු කරලා තිබ්බ මිලෙන් අඩු කරලා දුන්නා කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් 100ට තිබ්බ අන්න 110ට එහෙනම් 10ක් අඩු කරලා දුන්නා. නෑ මේක වෙන්නේ මෙහෙමයි. මේ බලන්න. දැන් 100ට තිබ්බ භාණ්ඩයකට 100ට තිබ්බ භාණ්ඩයකට 100ට 10ක් එකතු කරනවා කියලා කියන්නේ 110යි. එහෙම නැත්නම් අපිට මේක ගණනය කරන්න පුළුවන් අපි මෙහෙම හිතමු. ඒක ඊටත් වඩා ලේසි වෙයි පැහැදිලි වෙන්න. එහෙනම් අපි 100ට 10ක් මෙයාට ගණනය කරොත් මේ බලන්න 100ට 10ක් ගණනය කරොත් 100ට 100 කැපෙනවා රුපියල් 10යි. එහෙනම් රුපියල් 10ක් මේ 100ට එකතු කරලා මෙයාව ලකුණු කරලා තියෙනවා කීයටද 110යි කියලා. එහෙනම් මහත්තයා නැත්තම් ස්වාමි පුරුෂයා 110ක් තමයි මිල ලකුණු කරලා තියෙන්නේ කියලා අපි හිතමු. මොකද අපිට යම් කිසි මුදලක් නේ අපි උපකල්පනය කරේ ඒ මුදල 100යි කියලා. හරිද? හරි. එතකොට මේකෙදි අපිට කියනවා ඊළඟට දැන් මෙතන දැන් මේ වෙලාවේ තියෙන 110ට එයා ලකුණු කරපු මිලෙන් මෙන්න ස්වාමි පුරුෂයා ලකුණු කර තිබූ මිලෙන් තමයි 100ට 10ක් අඩු කරන්නේ. එහෙනම් 110න් 100ට 10ක් අන්න බිරිඳ අඩු කරනවා. එතකොට බිඳුවට බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවයි රුපියල් 11ක් අඩු කරනවා. දැන් 110ට තිබ්බ එකෙන් අඩු කරනවා. එතකොට 110ට තිබ්බ එකෙන් අඩු කරනවා 11ක් ඔන්න 99. ඔන්න 99. එහෙනම් 100ට ගෙනාපු භාණ්ඩය දැන් 99ට බිරිඳ විකුණපු නිසා එයාට රුපියලක් පාඩු වෙනවා. එහෙනම් දැන් අපි 100ටනේ ප්‍රතිශතය හදන්නේ. එතකොට 100ට ගත්ත එකට රුපියලක් පාඩුයි නම් ප්‍රතිශතය 100ට 100න් වැඩි කරනකොට ඔන්න අපිට ප්‍රතිශතාත්මක අගය එනවා 100ට 1යි කියලා. ප්‍රතිශතය 100ට 1යි. හරි. දැන් බලමු එතකොට අපි ඕක වෙනස් කරලා මේක දැන් 200 හරි 500 හරි කැමති එකක්. හරි. අපි ළඟම තියෙන 200 ගමු. කොක ගත්තත් එකයිනේ. එහෙනම් එයා ගත්තේ මිල 200යි කියලා හිතුවොත් 100ට 10ක් එකතු කරනවා නම් 100ට 10ක් අපි බලපුවාම බිඳුවට බිඳුව කැපුවා මේ බිඳුවට මේ බිඳුව කැපුණා 100ට 10ක් කියලා කියන්නේ 20යි. රුපියල් 20ක් එකතු කරලා තියෙනවා. හරි. එතකොට රුපියල් 20ක් එකතු කරා නම් දැන් මෙයා ගත්තේ මේක 200ට නම් අන්න එයා ලකුණු කරලා තියෙන්නේ කීයක්ද 220යි. හොඳයි. දැන් 220යි. එතකොට 220ට ලකුණු කරලා තිබ්බ මිලෙන් මොකද කරන්නේ බිරිඳ එයා ගණනය කරලා හදනවා කැල් කරලා 100ට 10ක් අන්න ඒක එයා අඩු කරලා දෙනවා 100ට 10 කියලා කියන්නේ මේ බිංදු දෙකට බිංදු දෙක කපනවා 22යි. රුපියල් 22ක්. දැන් 22ක් එයා අඩු කරන්න කීයෙන්ද 220න් අඩු කරන්නේ. මහත්තයා ලකුණු කරපු 220න්. එහෙනම් මෙන්න 10න් දෙකක් 8යි. මෙතන එතකොට 11යිනේ. 1යි කියන්නේ 11, 11න් දෙකක් 9යි. ඔන්න එයා 98ට විකුණලා තියෙන. දැන් 98ට විකුණලා තියෙන්නේ. 98 නෙමෙයි 198. sorry 198ට විකුණලා තියෙන්නේ. හරි. දැන් එතකොට එහෙනම් අපිට පේනවා මේකෙදි දෙකක් පාඩුයිනේ. දෙකක් පාඩුයි. එතකොට දෙකක් පාඩුයි නම් ඒ 200ට තමයි දෙකක් පාඩු. 100ට නෙමෙයි 200ට. එහෙනම් වැඩි කරනවා අපි 100න්. ඔන්න 100ට 1යි 200ට 2යි 2ට 1යි 2ට 1යි. ආයෙත් එහෙනම් ප්‍රතිශතය කීයද 100ට 1ම තමයි. එහෙනම් ඔන්න අපිට මේකෙදි මේ ගානේ එන්න පුළුවන් ලේසි ක්‍රමයකට දැන් IQ නේ මේ මම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න කියලා දෙන්නේ ගණිත පාඩ් එකයි IQ එකයි දෙක පටලන්න නෙමෙයි මොකද තේරුම් ගත්තොත් IQ වලට යන්න ලේසි හින්දා. හරි. එතකොට මේකෙදි IQ නම් අපිට පුළුවන් මතක තියාගන්න ඕනේ මෙන්න සමාන ප්‍රතිශත දෙකක් එකතු කරපු එකකින් අඩු කරනවා නම් ඒ කියන්නේ ඉස්සෙල්ලා එකතු කරන්නේ ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් එකතු කරපු එක්කෙනෙක් අනිත් එක්කෙනා අඩු කරනවා නම් අපිට ප්‍රතිශතාත්මක වෙනස පාඩුවක් වෙනවා 100ට 1. 100ට 1කින් සමාන ප්‍රතිශතයක් නම් 100ට 1කින් පාඩුවක් වෙනවා. එහෙනම් ගණනය කරන්න නැතුවම ගාන දිහා බලලා අපිට දාන්න පුළුවන් 100ට 1යි කියලා. ඒ උනට ගණන හදලා හුරු වෙලා ඉන්න ඕනේ. නමුත් පේපරේ ආපු ගමන් අපිට 100ට 1යි කියලා කෙනින්ම දාන්න පුළුවන්. හොඳයි. අපි බලමු එහෙනම් 6 වෙනි ගැටලුව. වෙළෙන්දෙක් රුපියල් 300කට මිලදීගත් ඔරලෝසුවක් 115ක ලාභ තබාගෙන විකුණන මිල සොයන්න කියලා කියනවා. හරි? එතකොට මෙයා අරන් තියෙන රුපියල් 300කටනේ. එතකොට මේකේ ලේසිම වැඩේ තමයි අපිට රුපියල් 300කට ගත්ත එකට අපිට කියනවා
15ක් ලාභයිලු. 100ට 15ක් ලාභ පෙස්සටයක් තියාගන්න ඕනේ. එහෙනම් අපිට කොච්චර ලාභයක් තියෙනවද කියලා ගණනය කරන්න පුළුවන් නේ. එහෙනම් මෙන්න 0.2ට 0.2 කැපුණා 15 සරත් 3 අපිට ගන්න පුළුවන් 45යි. එහෙනම් 45ක ලාභයක් තියෙනවා නම් මෙයා අරගත්ත එක 300යි. ගත්ත මිලත් එපෙයි. එතකොට එහෙනම් 345ක් විකුණනකොට එයාට 100ට 15ක් ලාභයි. හරි. ඔන්න ඕක සරලව ගන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා. මේක තමයි සරලම ක්‍රමය. හරි. අපි බලමු 7 වෙනි ගැටලුව මොකද්ද තියෙන්නේ කියන එක. නිෂ්පාදන වියදම රුපියල් 750ක් වූ භාණ්ඩයක් එහි වූ පළුද්දක් නිසා 102ක අලාභයක් සහිතව විකුණන ලදී. විකුණන ලද මිල සොයන්න කියලා කියනවා අපිට. හරි. දැන් මෙතන අපිට වෙලා තියෙන්නේ මොකද? පළුද්දක් නිසා අඩුවෙන් විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට නිෂ්පාදන වියදමත් හරි අපි ගත්ත මිලත් හරි දෙකම සමාන දෙයක් තියෙන්නේ. මොකද නිෂ්පාදනය කරන තැනත්තා නම් ඒක නිෂ්පාදනය කරලා විකුණනවා. ගන්න කෙනෙක් නම් ඒක අරගෙන විකුණනවා. හරි. කොහොම වුණත් මේකේ අලාභයක් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපෙන් අහන්නේ විකුණන ලද මිල කීයද කියලා. එහෙනම් වෙච්ච අලාභය අපි ගණනය කරන්න පුළුවන්. එතකොට නිෂ්පාදන වියදමෙන් වෙලා තියෙන අලාභය ගණනය කරලා අඩු කරන්න පුළුවන්. එහෙනම් අපිට රුපියල් 750ට අලාභය කොච්චරයිද වෙලා තියෙන්නේ? 100ට 2ක්. එහෙනම් බිඳුවට බිඳුව කපන්න පුළුවන්. 2ට 1යි 10ට 5යි 5ට 1යි 7ට 1යි 25ට 5යි අන රුපියල් 15ක් පාඩුවට තමයි විකුණලා තියෙන්නේ මේක. එහෙනම් නිෂ්පාදන වියදමට වඩා රුපියල් 15ක් පාඩුවට විකුණලා නම් 750න් 15ක් අඩු කරලා තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් අපිට අඩු කරන්න පුළුවන් 10න් 5ක් 5යි 4න් 1ක් 4න් 1ක් 3යි 7යි. එතකොට 735යි. 735යි. හරිද? 8 වෙනි ගැටලුවේ කියනවා වෙළෙන්දෙකුට විදුලි පංකාවක් රුපියල් 3360ක මුදලකට විකිණීමෙන් 120ක ලාභයක් ලැබුණි. ඔහු එය ගත් මිල සොයන්න. අන්න එතකොට මේක මේ ගාන අපිට තියෙන මූලික ස්වරූපයෙන් බැහැර වෙලා. එහෙමනම් අපිට දැන් සාමාන්‍ය භාණ්ඩයක් අරගෙනනේ විකුණන්නේ. එතකොට එහෙනම් ගත්ත මිල සඳහන් කරලා තියෙනවා නම් අපිට අර chart එක එච්චර අවශ්‍ය නැහැ. නමුත් අපිට විකුණුම් මිල වගේ දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ මුල නැතුව අග තියෙන්නේ. එහෙනම් ඒ වෙලාවේදී පාවිච්චි කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ කොළුවට ගන්න. 100ට 20ක් කියලා කියන්නේ. එහෙනම් ඔන්න දැම්මා. එහෙනම් 100යි මූලික සංකල්පය. එහෙනම් 20යි. ඒ කියන්නේ වෙලෙන්දෙක් විදුලි පංකාව 3360ක මුදලකට විකිණීමෙන් ලාභයක්. අන්න එහෙනම් 20 කියලා කියන්නේ ලාභයක්. ලාභයක් ලැබුවොත් නම් අපිට ලැබෙන්නේ 120ක් තමයි විකුණන්න වෙන්නේ. 100ක් 20ක් ලාභ ලබන්න 100ට ගත් එකක් 120ට තමයි විකුණන්න ඕනේ. ඔන්න දැන් 120ට දැන් මේක කියන්නේ අපිට විකිණීමෙන් එහෙනම් විකුණන මුදල අන්න දීලා තියෙන්නේ. විකුණන මිල දීලා තියෙනවා කීයද? 3360යි. එහෙනම් ඕගොල්ලොන්ට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ 3360 කියන මුදල ගන්නවා 3360. ඔන්න 3360ට සමානයි කියන්නේ මොකද්ද? 120යි. එහෙනම් chart එක නැතුව දැන් ගන්න පුළුවන්. 120යි. ඒක මතක තියාගන්න. එහෙනම් 120ෙන් බෙදුවා අපිට හොයන්න කියන්නේ මොකද්ද? එය ගත් මිල කියලා කියන්නේ එහෙනම් මේකට අදාළව 100යිනේ. ඔන්න 100ෙන් වැඩි කරනවා. එහෙනම් ඔන්න පුළුවන් දැන් අපිට බිඳුවට බිඳුව කැපුණා 12ට 1යි 33ට 12 සරක් 2යි 24යි 6යි 3යි 9යි 96ට 12 සරක් 8යි එහෙනම් බිඳුවයි 10න් වැඩි කරනවා කියලා කියන්නේ 2800යි 2800 හරි 2800කට තමයි එහෙනම් මෙයාව අරගෙන තියෙන්නේ. ඔන්න අපිට ඕන්නම් බලන්න පුළුවන් මේක 2800යි. ওই ක්‍රමේ හරියද කියලා බලන්න පුළුවන්. 2800ට 120ක් ලාභයි නම් අන්න එනවා බිඳුවයි 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 මෙයාව දෙකින් වැඩි කරනවා කියලා කියන්නේ 80 80 160යි එහෙනම් 400යි 560යි. එතකොට 2800ට 560ක් එකතු කරෝතින් එන්න ප්‍රේමයා එහෙනම් මෙන්න 60යි 8යි 5යි 13යි එකක් විතරයි 2යි 1යි 3යි. ඔන්න එනවා. හරි. එහෙනම් වැඩේ ලේසි. මතක තියාගන්න මේක අමතක වුණොත් අපිට ප්‍රතිශත ගානේදී මෙයාව පාවිච්චි කරන්න කොහේ හරි තැනක ලියලා එහෙම නැත්නම් ඉතින් මෙයාව ඔළුවේ තියාගන්න ඔන්න ගන්න පුළුවන්. මොකද මෙතන 3360ට සමානාගිය ගන්න ඕනේ කියන එක මතක් වෙන්න ඕනේ. එයාව එතකොට මොකද්ද ආවේ කින්ද මන්ද අපිට වැඩක් නැහැ. IQ නේ. අන්න හදා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මම මේකෙන් කියලා දීලා තියෙනවා. මේකට සමාන එක. කවුද? මේ අපිට කියන විකුණුම් මිලට සමාන 100 අගිය තමයි ගන්න ඕනේ. අන්න බෙදන්න. හරි.
හොඳයි. අපි බලමු එහෙනම් 9 වෙනි ගැටලුව. වෙළෙන්දෙක් රුපියල් 3400ක් ලෙස මිල ලකුණු කළ විදුලි පංකාවක් විකිණීමේදී ලකුණු කළ මිලෙන් 105ක වට්ටමක් ලබා දෙයි. ලබා දෙන වට්ටම් මිල හා භාණ්ඩය විකුණන මිල සොයන්න කියලා කියනවා. එහෙනම් අපිට කියන්නේ මොකද්ද මේකෙදී 3400ක් ලෙස ලකුණු කරලා තියෙනවලු. එහෙනම් ලකුණු කළ මිලෙන් 3400න්. හරි 100ට කීයක්ද දෙන්නේ 105ක් වට්ටමක් දෙනවලු. එහෙනම් වට්ටම අහනවනේ. එහෙනම් 0.2කට 0.2 කපලා 34 පහෙන් වැඩි කරන්න 4 වරක් 5 20යි 2ක් ඉතිරි 5 4ක් 3 15යි 2යි 17යි 170ක වට්ටම. එහෙමනම් අපිට අහනවා ඊළඟට මෙයා විකුණන මිල කොච්චරයිද කියලා. එහෙනම් 3400ට ලකුණු කරපු එක 170ක් අඩු කරොත් කීයයිද 0යි 10න් 7ක් 3යි. මෙතන එතකොට එකක් කරන්නේ 3න් එකක් 2යි අන්න 3230ට තමයි විකුණන්නේ. 3230ට විකුණන්නේ. මේවා හරි ලේසි ගණන්. හරි. ඒ හින්දා මම ඉස්සරහට යනවා. හරි. බලමු 10 වෙනි ගැටලුව අරගෙන අපිට කියනවා රුපියල් 8500ක් ලෙස මිල ලකුණු කළ රූපවාහිනී යන්ත්‍රයක් රුපියල් 8075කට විකුණයි නම් මෙහිදී ලබා දී ඇති වට්ටම් ප්‍රතිශතය සොයන්න කියනවා. හරි. වට්ටම් ප්‍රතිශතය සොයන්න කියලා කියනවා. එහෙමනම් දැන් වට්ටමක් කියලා කියන්නේ අඩු කරලානේ විකුණලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ලාභ ප්‍රතිශතය ගණනය කරද්දි කියලා දුන්න වට්ටම් ප්‍රතිශතය ගණනය කරන්නේ මෙහෙමයි. වට්ටම් ප්‍රතිශතය අපි ගණනය කරන්නේ මේකෙදී අපි සාමාන්‍ය වට්ටමක් දෙන්නේ ලකුණු කරලා තියෙන මිලෙන් තමයි අඩු කරන්නේ. එහෙනම් ලකුණු කළ මිලට තමයි වට්ටම දෙන්නේ. හරි. ලකුණු කළ මිල එහෙනම් අදාළ වට්ටම ඔන්න භාගයක් හැදුනා නම් ප්‍රතිශතයක් කරන්න අපි මොකද කරන්නේ 100ට 100න් වැඩි කරනවා. 100ට 100න් වැඩි කරනවා. හරි. එහෙනම් පැහැදිලිනේ. එහෙනම් අර ලාභ ප්‍රතිශතය වගේම තමයි මේක හදන්නේ. එහෙනම් මෙන්න ගණනය කිරීම අපිට ගන්න පුළුවන්. මේකෙදී අපි බලන්න ඕනේ දැන් 8500යි 8500යි 8075යි. ඉතින් දැක්කහම කියන්න පුළුවන් 500න් 75ක් අඩු කරාම 425යි. නේද? 425යි මේ 10න් 5ක් 5යි 10න් මෙතන 9 තියෙන 9න් 7ක් 2යි 4න් බිංදුවක් 4යි 425යි. ඉතින් ඒව ටක් ගාලා අඩු කරගන්න එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් අපිට ලකුණු කළ මිල වෙන්නේ 8500යි 8500කට වට්ටම දෙනවා කීයක්ද 425ක්. 425ක් දුන්නා නම් වට්ටම ඔන්න 100ට 100න් වැඩි කරනවා. එතකොට අපිට ප්‍රතිශතය එනවා 100ට 100න් වැඩි කරනකොට අගට බිංදු දෙකක් තියෙනවා. ඒ දෙකට බිංදු දෙක කැපෙනවා. ඊට පස්සේ මේක අපිට බෙදන්න පුළුවන් 85 පහෙන් බෙදන්න පුළුවන්. එහෙනම් 85ට දැන් 8ට බලන්න පුළුවන් 5ව 1යි 35ට 5ව 7යි. ඊට පස්සේ මෙතන අපිට බෙදන්න පුළුවන් 42ට 40ට 8යි 25ට 5යි. හරිද? එතකොට බලන්න පුළුවන් ඊළඟට 85ට ඔන්න බලන්න පුළුවන් 17ට 1යි 85ට 5යි. හරි? එතකොට එහෙනම් 100ට 5යි. දැන් මේකෙදි මේ සාමාන්‍ය 17 අර චක්‍රය අපි දන්නේ නැති වුණාට අගට තියෙනවනේ 7 අරක් 5. ඒ හින්දා අපි ගත්තේ 85යි කියලා ඔන්න 7 අරක් 5 35යි 3ක් ඉදිරියේ 5 අරක් 1 5යි 3යි 8යි. ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් භාවිත කරන්න පුළුවන්. කියන්නේ 17 අපි දන්නේ නැහැ චක්‍රේ. හැබැයි ඒ වුණාට අගට තියෙන ඉලක්කමනේ මෙතනත් අගට එන්නේ. එහෙනම් 7 5 වෙන්න නම් 5න් වැඩි වුණොත් තමයි 7 5 වෙන්නේ. හරි? 7 අරක් 5 35යි. හොඳයි. අපි බලමු එහෙනම් 11 වෙනි ගැටලුව. ඉඩම් කොටස් කර විකුණන සමාගමක් ඕනෑම ඉඩම් විකුණුම් මිලෙන් ඕනෑම ඉඩමක් විකුණුම් මිලෙන් 103ක කොමිස් මුදලක් අය කරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉඩමක් විකුණනවා විකිණීම සඳහා ඒගොල්ලෝ 103ක කොමිස් මුදලක් අය කරනවා. කොමිස් ගාස්තුවක් අය කරනවා. ඒ කියන්නේ බෝකර් ගාස්තුවක් වගේ. අන්න හරිය. එහෙනම් එම සමාගම විසින් රුපියල් 7,50,000ක මුදලකට විකුණන ලද ඉඩමකින් සමාගම ලබා ගන්නා කොමිස් මුදල හා සමාගම විසින් ඉඩම් හිමියාට ලබා දෙන මුදල සොයන්න. එතකොට 103ක කොමිස් එක සමාගම ගන්නවා. එහෙනම් විකුණුප් මිලින් ඒ කොමිස් මුදල අඩු කරලා ඉතිරි වෙන මුදල ඉඩම් හිමියට දෙනවා. එහෙනම් අපිට පුළුවන් 7,50,000ට ගණනය කරන්න පුළුවන් 103ක කොමිස් එක සාමාන්‍ය ගණනය කිරීම තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේකේ බලන්න 103ක් කියලා කියන්නේ ඔන්න 0.2ට කපනවා 0යි
බිංදුවයි 5 වරක් 3 15යි එකක් ඉදිරි 7 වරක් 3 21යි 1යි 22යි 22500ක කොමිස් එකක් තමයි ඒගොල්ලෝ සමාගම ගන්නේ. එහෙනම් 7,50,000න් ඉඩම් හිමියට ඔන්න ඔය 22,500 අහිමි වෙනවා. එහෙනම් අපිට 22,500ක් මේකේ අඩු කරලා එන ගාන ඔන්න ඉඩම් හිමියට දෙන්න පුළුවන්. එහෙනම් 500ක් අඩු කරනවා 500යි. එහෙනම් මෙතනදී තියෙන්නේ 9 9න් දෙකක් අපිට අඩු කරන්න පුළුවන් 7යි. 4න් දෙකක් 2යි 7යි. එහෙනම් 7,27,500ක් ඉඩම් හිමියට හම්බ වෙනවා. හොඳයි අපි බලමු 12 වෙනි ගාන ඔන්න විභාගයට එන වගේ ගානක් තියෙන්නේ එන විදිහේ එකක් වගේ සුපුන් විසින් රුපියල් 100කට මිලදීගත් භාණ්ඩයක් 125ක වට්ටමක් ලැබෙනසේ විකිණීමෙන් පසුවත් 150ක ලාභයක් තබා ගැනීම සඳහා එම භාණ්ඩයේ ලකුණු කළ යුතු මිල කීයද කියලා අහනවා. දැන් මේ වගේ ගානකදී අපිට පේනවා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකෙදි කොටස් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලන්න ඕනේ අපි. මේ බලන්න ගත් මිල තියෙනවා. හරිද? ගත් මිල තියෙනවා. එතකොට සාමාන්‍ය භාණ්ඩයක් විකුණන මිල තියෙනවා. ඒකත් මෙතන තියෙනවනේ. එහෙනම් විකුණුම් මිල. ඒ වගේම තමයි අපි භාණ්ඩයක් බොරුවට ලකුණු කරලා තියෙනවා. නේද? ලකුණු කරලා තියෙනවා. ලකුණු කළ මිල. එහෙනම් දැන් අපි කොතනද ඉන්නේ සම්බන්ධතාවය කියලා බලන්න ඕනේ. දැන් සාමාන්‍ය අපි භාණ්ඩයක් ගන්නවා ඊට පස්සේ ලකුණු කරනවා පස්සේ විකුණනවා. එහෙනම් ඇත්තටම වැඩි මිලක් ලකුණු කරලා අඩු කරලා විකුණනවා. එහෙනම් මෙතනදී ලාභ ප්‍රතිශතය හදන්නේ විකුණුම් මිලෙන් ගත් මිලනේ. එහෙනම් ලාභ ප්‍රතිශතය 150යි කියලා කියන්නේ මේ දෙන්න සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපිට ඇත්තටම දැන් විකුණලා තියෙන්නේ කීයටද? දන්නේ නැහැ. කීයක් හරි කමක් නැහැ. ලකුණු කළ මිලෙන්නේ අඩු කරන්නේ. එහෙනම් මෙන්න මේ දෙන්න සමයි එතනට සම්බන්ධ වෙන්නේ. එතකොට 125යි. එහෙනම් ඔන්න ඔය සම්බන්ධතාවය කොතනද තියෙන්නේ කියන එක බලන්න ඕනේ. එතකොට එහෙනම් අපිට ගත් මිල තියෙනවා. හැබැයි ලකුණු කළ මිල තාම දන්නේ නැහැ. එහෙනම් මෙතන ඉඳලා එකපාර මෙතනට යන්න බෑනේ. එහෙනම් යන්න ඕනේ කොතනටද? ඉස්සෙල්ලා විකුණුම් මිල හොයා ගන්න ඕනේ. විකුණුම් මිලත් එක්ක තමයි ලකුණු මිල සම්බන්ධ. ඔන්න සම්බන්ධතාවය. අපිට ගත් මිල දීලා තියෙනවා. එහෙනම් දීලා තියෙන එකේ ඉඳලා සම්බන්ධතාවය දෙවෙනියට තියෙන්නේ විකුණුම් මිලත් එක්ක. එහෙනම් අපි විකුණුම් මිලට සම්බන්ධ වෙලා තමයි ගත්ත මේ ලකුණු මිල හොයාගන්න වෙන්නේ. එහෙනම් අපි පළවෙනියටම විකුණුම් මිල හොයනවා. එහෙනම් පුරුදු පරිදි අපි යනවා chart එකට. මේක chart එකට දාන්න අවශ්‍ය නැහැ. නමුත් මේක තේරුම් ගන්න ඕනේ හින්දා අපි දාමු. හරි. දැන් බලන්න 100. ඔන්න අපේ කතන්දරේ මුල එක්කෙනා 100. එහෙනම් අදාළ එක්කෙනා තමයි මෙන්න මැදට. ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලා බලන්න විකුණුම් මිල. එහෙනම් ලාභයක් තියාගෙන තමයි 50ක විකුණන්නේ. ඔන්න 150ක් එකතු කරාම 150ට විකුණනවා. හරි. එහෙනම් විකුණුම් මිල දැන් ගත්ත මිල ඒකමනේ. එහෙනම් විකුණුම් මිල මේක. ගත්ත මිල ඒක නම් විකුණුම් මිල මේක. හරි. එහෙනම් ඔන්න 150ට විකුණුවා කියන එක අපි හොයාගත්තා කිසිම ගැටලුවක් නැතුව. හරි. දැන් යනවා ඊළඟ එකට. ඊළඟ එකේ අපිට කියන්නේ ප්‍රතිශතය කීයද? 125යි. 125යි ප්‍රතිශතය මොකක් වුණත් අපේ මූලිකගේ 100. ප්‍රතිශතය මොකක් වුණත් මැද ඉන්නේ මෙන්න මේ ප්‍රතිශතය යගේ. ඊට පස්සේ ප්‍රතිශතය මොකක්ද කියන එක බලන්නේ පස්සේ මේක තීරණය වෙන්නේ ඒක මත. මේක අපිට කියන්නේ වට්ටම් ප්‍රතිශතයක්. වට්ටම් නම් අන්න අඩු කරන්න ඕනේ. අඩු කරාට පස්සේ කීයද? 75යි. එහෙනම් දැන් අපිට වට්ටම අඩු කරාට පස්සේ ඒ කියන්නේ 100ට ගත්ත භාණ්ඩයක් නම් 100ට ගත්ත භාණ්ඩයක් නම් දැන් මේකෙදි 75ට තමයි ලකුණු කරලා තියෙන්නේ. හැබැයි දැන් මේකෙදි අපිට කියනවා දැන් විකුණලා තියෙන වටිනාකම තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ 100ට ගත්ත භාණ්ඩයක 25ක් අඩු කරාට පස්සේ 100ට ලකුණු කරපු වට්ටම අපි හදන්නේ ලකුණු කළ මිලෙන්නේ. අන්න 100ට ලකුණු කළ මිලකින් අපි 25ක් අඩු කරාට පස්සේ අපිට එනවා විකුණන මිල. එහෙනම් මේ 75යි කියලා කියන්නේ මේ ප්‍රතිශතයට සම්බන්ධ විකුණන මිල. දැන් ඇත්තටම විකුණලා තියෙන්නේ කීයටද? අන්න 150ට. ඇත්තටම විකුණලා තියෙන්නේ 150ට. ඔන්න හොඳට තේරුම් ගන්න. ඇත්තටම විකුණලා තියෙන්නේ 150ට. හරි. දැන් එහෙනම් අපි යනවා ගාන හදන්න. ඇත්තටම විකුණලා තියෙන අගේ අපි ගන්න කිව්වා. ඒ කියන්නේ ප්‍රතිශතයට සම්බන්ධ නොවන අගේ ගන්න කිව්වා. ප්‍රතිශතයට සමාන අගයෙන් බෙදන්න කිව්වා. එකම දේ තමයි. බලන්න ගාන හරියට සම්බන්ධතාවයේ ගොඩ නැගුවා නම් අපිට එකම දේ තමයි රොටේට් වෙන්නේ. හරි. වැඩි කරන්න කිව්වා මොකද්ද? මෙන්න අපි හොයන්න යන්නේ දැන් ලකුණු කළ යුතු මිල. ලකුණු කළ යුතු මිලට අදාළ සම්බන්ධ ප්‍රතිශතයේ අගේ 100 අන්න 100න් වැඩි කරන්න කිව්වා. දැන් බලන්නකෝ 75ට 1යි 150ට 2යි 75 ඒවා අන්න 200ක් තමයි ලකුණු කරලා තිබිලා තියෙන්නේ. 200ක් ලකුණු කරලා තියෙන්නේ. දැන් හරිද බලන්නකෝක 200ට ඔන්න 125ක් වට්ටම දුන්නාම 125යි නම් 250ක් දෙන්න එපෙයි.
ඔන්න එතකොට 200න් එහෙනම් රුපියල් 50ක් අඩු කරාට පස්සේ 150ට විකුණලා තියෙනවා. හරිනේ. 150ට වික්කහම 150ක් ලාභයිනේ. ඔන්න එහෙනම් 150ක් ලාභයි 125ට ඩිස්කවුන්ට් උත් දෙයි. හරිද එහෙනම්? හරි. බලන්න හොඳට මේක තේරුම් ගන්න මේ අතර තියෙන සම්බන්ධතා දෙකක්. ඒකේ තියෙන සම්බන්ධතා පිළිවෙල බලන්න. අපිට දීලා තියෙන්නේ මෙන්න මේකේ ගත්තු මිල. එහෙනම් ගත්තු මිලත් එක්ක ඊළඟට සම්බන්ධ වෙන්නේ මොකද්ද? විකුණුම් මිල. ඒ කියන්නේ ලාභයත් එක්කනේ විකුණුම් මිල. ඔන්න ලාභ ප්‍රතිශතය මත අපිට විකුණුම් මිල හොයාගන්න පුළුවන්. එහෙනම් මෙයා දුන්නා නම් හොයාගන්න පුළුවන් මොකද්ද කියලා බලන්න ඕනේ. අපිට ඍජුව සම්බන්ධ වෙන්න බෑ ලකුණු කළ මිලට. මොකද හේතුව අතරමැද තියෙනවා විකුණන මිල. එහෙනම් ගත්ත මිලට කෙලින්ම සම්බන්ධ වෙන්නේ විකුණුම් මිල. මොකද ලාභයත් එක්ක බලන්න පුළුවන්. ගත්ත මිලටනේ අපි ලාභය බලන්නේ. හරි. එහෙමනම් ගත්ත මිල 100යි නම් ඔන්න ඒකට 50ක් එකතු කරාම තමයි විකුණුම් මිල ඇදලා තියෙන්නේ. ඔන්න 150 හදාගත්තා. එහෙනම් ඊට පස්සේ තමයි මේකෙදි 125ක් ඩිස්කවුන්ට් කරලා තියෙන්නේ. අන්න එතකොට විකුණුම් මිලට තමයි ලකුණු කළ මිල සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධතා පිළිවෙලට යන්න ඕනේ. ඒ සම්බන්ධතා පිළිවෙල හදාගත්තා නම් ගාන එකම තමයි. හරි. හොඳයි. අපි බලමු 13 වෙනි ගැටලුව මොකද්ද තියෙන්නේ කියන එක. ಕೇವಲ බලමු. එක්තරා සමාගමක රෙදි සෝදන යන්ත්‍රයක් රුපියල් 40000ක මිල කොට තිබුණි. එහි මිල 130කින් අඩු කොට නැවත 115කින් වැඩි කළේ නම් දැන් මිල කීයද? ඒ කියන්නේ යාළුවට හිතුණ මිල අඩු කරන්න ඕනේ කියලා ඔන්න අඩු කරා. නමුත් මේක අලෙවි වුණේ නැහැ. නමුත් ආයෙ මොකද කරන්නේ? තවත් 115කින් වැඩි කරා. මිල අඩු වීම සහ වැඩි වීම මත ඔන්න ප්‍රතිශතය අඩු කරලා වැඩි කරලා තියෙනවා. හරි. එතකොට මේකෙදි දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න එහි මිල 130කින් අඩු කොට. එහෙනම් මිල තියෙනවනේ කොච්චරයිද? රුපියල් 40000ක් තියෙනවා. වැඩි කතා ඕනේ 40000ට 130ක් බලනවා කොච්චරක් අඩු වෙනවද කියන එක. හරිද? හරි. එතකොට මේකෙදි බිඳුවට බිඳුව කපනවා, මේ බිඳුවට මේ බිඳුව කපනවා. 4 වරක් 3 12යි. එතකොට බිඳු 3යිනේ. 4 වරක් 3 12යි කියන්නේ 12000යි. මේක ඉතින් හදන්න ලේසිකමක් තමයි මෙතන 7 දාලා 4 වරක් 7 28යි කියලා කෙලින්ම ගන්න පුළුවන්. හරි. කොහොම හරි කමක් නැහැ. කියන්නේ 28000යි කියලා ගන්න පුළුවන්. නමුත් 130ක් බල්ල අඩු කරන්න පුළුවන් නැත්නම් කෙලින්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනදී 130යි නම් අඩු කරාට පස්සේ නාගේ 100න් ඉතුරු 70 වෙන්න එපා. එතකොට 70 කෙලින්ම ගණනය කරනවා නම් එහෙම ගන්න පුළුවන්. හරි. අපි මෙතන අඩු කරලා ගමු. ලේසි විදිහක් ඕගොල්ලන්ට කෝක හරි. ඔන්න 40000යි. එහෙනම් 40000න් අඩු කරාට පස්සේ 28000යි. 28000යි. හරි. ඔන්න දැන් 28000යි. දැන් එතකොට මිල 40000ට ලකුණු කරපු එක 28000ට විකුණන්න වෙලා තියෙනවා. නමුත් 28000ට තිබ්බ එක ආයෙ වැඩි වෙනවා 115කින්. එහෙනම් 115ක් නැවත වැඩි කරනවා. එතකොට අපිට කෙලින්ම බලන්න පුළුවන් ඕන්නම් 115ට. නමුත් 115ට මේක 115න් වැඩි කරන්න අමාරු නිසා අපිට පුළුවන් 115ක් බලලා මේ මිලට එකතු කරන්න. ඔන්න බිංදු දෙකට බිංදු දෙක කැපුවා. බිංදුවයි 15 සරක් 8 බලන්න 15යි 30යි 60යි 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 120යි. එහෙනම් 15 4ක් 60යි 8ක් කියලා කියන්නේ 120යි. 120න් බිංදුව දැම්ම 12ක් ඉතිරි. 15 සරක් දෙක 30යි 30යි 12යි 42යි. ඒ කියන්නේ 4200ක් වැඩි වෙලා තියෙනවා. නමුත් 4200 නෙමෙයි හරි ගාන. අන්න 28000ට 4200ක් වැඩි වෙන්න ඕන. 4200. එහෙනම් අපිට ගන්න පුළුවන් 32200යි. මේවා ඉතින් එකතු කරන අඩු කරන ඒවා නම් තමන් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මම ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න මේවා හිමීට එකතු කරාට IQ වල මෙහෙම සෙල්ලම් බෑ. හරි? හිතින් එහෙට මෙහෙට ටක් ගාලා එකතු කරලා සුළු කරලා ගන්න ඕනේ. ඒවා ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ක්‍රමයේ කියලා දෙන්න තමයි මම පොඩ්ඩක් හිමීට බ්‍රේක් කරලා දෙන්නේ. මොකද හේතුව ගොඩක් ඒ වගේ IQ එක ස්පීඩ් යනවා ළමයිට තේරුම් ගන්න බෑ. අල්ල ගන්න පුළුවන් නමුත් තේරුම් ගන්න බෑ. හරි. අපි මෙතන කරන්නේ මෙහෙම ගිහිල්ලා නම් IQ පේපරයක් හදන්න බෑ. නමුත් වැඩේ තේරුම් ගත්තා නම් ඕගොල්ලෝ ස්පීඩ් එක හදාගන්න ඕගොල්ලන්ට තේරෙයි. නමුත් ස්පීඩ් එක තිබුණා කියලා ස්පීඩ් එක හදන්න කියලා ගාන තේරෙන්නේ නැත්නම් මොකුත් කරන්න බෑනේ. හරි. එහෙමනම් ඔන්න බලන්න ස්පීඩ් එක තමන් හදාගන්න එක තමන්ගේ සතු වගකීමක්. හරි. බලමු 14 වෙනි ගැටලුව. යතුරු පැදියක වටිනාකම 2020 වර්ෂයේ මුලදී. හොඳට බලන්න මුලදී රුපියල් ලක්ෂ 3ක් වන අතර එහි වටිනාකම සෑම වර්ෂයකදීම එහි වටිනාකමින් පහෙන් එකක්. එහි වටිනාකමින් පහෙන් එකක් ක්ෂය වෙනවා. ක්ෂය වෙනවා කියලා කියන්නේ මුදල වටිනාකම අඩු වෙනවා කියන එක. 2024 වර්ෂයේ අගදී අග කියන්නේ යතුරු පැදියේ වටිනාකම අපිට හොයන්න. එහෙනම් අවුරුදු ටික හරියට බලන්න ඕනේ. 2020 වර්ෂයේ මුල නම් 2020 වර්ෂයේ ඇතුළුව
24 වර්ෂයේ අග කියලා කියන්නේ ඒකත් ගෙවෙනවා. එහෙනම් ඒ වර්ෂ දෙක ඇතුළුව තව තියෙනවා 21 22 23 අන්න එතන 3යි මෙතන 2යි අවුරුදු 5යි. හරි? එහෙනම් අවුරුදු 5ක් තියෙනවා. එහෙනම් ওই අවුරුදු 5 ඇතුළේ කොච්චරක් ෂේ වෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට පුළුවන් පළවෙනි වර්ෂයේ වටිනාකම මේ වෙනකොට ලක්ෂ 3ක් තියෙනවා. එහෙනම් ලක්ෂ 3න් 5න් එකක් ෂේ වෙනවා. 5න් එකක් ෂේ වෙනවා. එහෙනම් අපිට ගණනය කරගන්න පුළුවන් මෙන්න 5ට 1යි 30ට 6යි නම් ඔන්න 60000යි. එහෙනම් 60000ක් අඩු වෙනවා. වටිනාකම 60000ක් අඩු වෙනවා නම් ඊළඟ අවුරුද්ද මුල වෙනකොට ඉතුරු වෙනවා කීයක්ද? 240000ක්. 240000ක් ඉතුරු වෙනවා. එහෙනම් 240000ට ඊළඟ අවුරුද්දේ අඩු වෙනවා 5න් එකක්. ඔන්න අපිට ගණනය කරන්න පුළුවන් දැන් 5ට 1යි 20ට 5 ඒවා 4යි 40ට 5 ඒවා 8යි බිංදුවයි බිංදුවයි එහෙනම් 48000යි. 48000යි. දැන් 240000න් 48000ක් 40000ක් අඩු කරා. එහෙනම් ලක්ෂ 2කින් 8000ක් අඩු කරාම තව 192000ක් තියෙනවා. 192000ක් තියෙනවා. එහෙනම් 192000ට අපිට බලන්න පුළුවන් ඊළඟට 192000ට 5න් එකක්. හරි? දැන් බලන්න මේකේ 5ට 1යි 19ට 5 ඒවා 3යි 4යි 42ට 5 ඒවා 8යි 20ට 5 ඒවා 4යි. අන්න 38400යි. 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 හරි. දැන් එතකොට අපි ඒ වටිනාකමෙන් 1,92,000න් ඕක අඩු කරගන්න එපා. 1,92,000න් මේක අඩු කරගන්න ඕනේ. අපි මේ පැත්තෙන් අඩු කරගමු. 1,92,000න් අඩු කරගන්නවා 38400. 38400. හරි. දැන් බලන්න 0යි 0යි 600යි මෙතන එක තියෙන 11න් 8ක් 3යි මෙතන එතකොට 8 තියෙන 8න් 3ක් 5යි 1යි 1,53,600යි. ඔන්න එතකොට ඊළඟ අවුරුද්දේ අපිට බලන්න වෙනවා 1,53,600ට බලනවා 5න් එකක්. වැඩි කරනවා සමානයි 5ට 1යි 15ට 3යි ඔන්න 3ට නෑ 0යි ඊට පස්සේ 36ට 7යි 10ට 2යි අන්න 0. එහෙනම් 30720ක් තියෙනවා. 30720ක්. හරි. ඊළඟට අපිට එතකොට මේකෙන් අඩු කරන්න පුළුවන් දැන් තියෙන්නේ 1,53යි 600යි අඩු කරනවා කීයක්ද 30720ක්. 30720ක්. හරි. 0යි 10න් 2ක් 8යි මෙතන එකක් ගත්තනේ 15න් 7ක් 8යි ඊට පස්සේ මෙතනින් එකක් අරන් තියෙන්නේ එහෙනම් 2යි අපිට ගන්න පුළුවන් 5න් 3ක් 2යි 1යි 1,22යි ඔන්න ගන්න පුළුවන් ඊළඟ අවුරුද්ද වෙනකොට 1,22යි 880 දැන් වැඩි කරනවා අපි 5න් එකෙන් එහෙනම් සමානයි අපිට එනවා 5ට 1යි 12ට 5 ඒවා 2යි ඉක්මනට සුළු කරගන්න වෙනවා 22ට 5 ඒවා 4යි ඊට පස්සේ අපිට දෙකක් ඉතිරි එහෙනම් 28ට 5 ඒවා 5යි 3ක් ඉතිරි 38ට 5 ඒවා 7යි 35යි එතකොට 38යි කියන්නේ 3ක් ඉතිරි යන්න 6යි එහෙනම් 24576යි හොඳයි දැන් අපිට බලන්න පුළුවන් එහෙනම් අවසාන උත්තරේ 1,22,880න් අඩු කරනවා 24576යි හරි එතකොට අපිට 10න් 6ක් 4යි මෙතන එතකොට 7න් 7ක් 0යි 8න් 5ක් 3යි 12න් 4ක් 8යි 11න් 2ක් 9යි ඔන්න 98304ක් ඉතුරු වෙලා තියෙනවා 98304ක් ඉතුරු වෙලා තියෙනවා එතකොට මේක වඩාත් පැහැදිලි වෙන්න ඕන හින්දා තමයි මෙන්න මේ විදිහට ගණනය කිරීම කරලා කිව්වේ මේ විදිහට තමයි ගණනය වෙන්නේ එහෙනම් ඔන්න අර්ථය පැහැදිලි නමුත් ඕක ගණනය කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා හරිද ලේසි ක්‍රමයක් තියෙනවා දැන් ඕගොල්ලෝ මතක තියාගන්න මේකෙදි මෙන්න මේ දෙවෙනි අවුරුද්ද මුල අපිට 2,40,000ක් ආව එහෙනම් දෙවෙනි අවුරුද්ද මුල ගණනය කිරීම අපිට එකපාරින්ම ගන්න පුළුවන් කොහොමද ලක්ෂ 3යි ලක්ෂ 3න් අපිට ෂේ වෙනවා කියනවා කීයක්ද 5න් එකක් එහෙනම් ඉතුරු වෙනවනේ තව 5න් 4ක් එහෙනම් ඉතුරු වෙන වටිනාකම හෙව්වනම් අන්න කෙලින් වෙනවා එහෙනම් ඉතුරු වෙන වටිනාකම එනවා කීයද ඔන්න බලන්න අපිට 30ට 6යි 0යි 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 0යි
එහෙනම් 60 4ක් කියන්නේ 6 වරක් 4 24යි. අන්න 2,40,000 නිකම් වෙනවා. එහෙනම් ඔන්න සුළු කරන්න දෙයක් නැහැ. එකපාර කෙලින් මෙයා එනවා ගණනය කිරීම කරන්න පුළුවන්. එතකොට මේක වැඩි කරලා ඉන්නේ 2,40,000 නම්. එතකොට මේක වැඩි කරලා ඉන්නේ 2,40,000 නම් ඔන්න පළවෙනි අවස්ථාවේදී තියෙන ලක්ෂ 3 අපි ගණනය කරනවා 5න් 4ක්. ඇයි ඉතිරි කොටස? එහෙනම් මේක ගණනය කරලා එන්නේ 2,40,000 නම් එතකොට මෙතන උත්තරේ සමානයි කියලා 2,40,000යි. එහෙනම් ඒක අපි ඊළඟට වැඩි කරනවා ආපහු 5න් 4න්. එතකොට අපිට එනවා අන්න ඊළඟ අවුරුද්දේ. දැන් එහෙනම් වැඩේ අල්ලගත්තා. එහෙනම් අපිට කෙලින්ම යන්න පුළුවන්. නැත්තම් මේක එකපාරම කියපු ගමන් මේ මොකද්ද කියලා ඔයගොල්ලොන්ට තේරෙන්නේ. හරි. එහෙනම් ක්‍රමයේ මතක තියාගන්න ඕන 5න් 4යි 5න් 4යි 5න් 4යි 5න් 4යි අවුරුදු 5ටම අපිට 5න් 4 5න් 4 වැඩි කර කර බලන්න වෙනවා. මොකද හේතුව මෙතන ඇයි වැඩි කරන්නේ? පළවෙනි වැඩි කිරීමේදී අපිට එනවා දෙවෙනි අවුරුද්ද මුලාගය. ඊට පස්සේ 2 වෙනි අවුරුද්ද මුල, 4 වෙනි අවුරුද්ද, 5 වෙනි අවුරුද්ද මුල. අන්න එතකොට අපිට අදාළ අගය ලැබෙනවා. හරි. ওই විදිහට. එහෙනම් අපිට ගන්න පුළුවන් එහෙනම් අවුරුදු 5ට අදාළ අපි වටිනාකම් බලන ඕන පළවෙනි අවුරුද්දට, දෙවෙනි අවුරුද්දට, 2 වෙනි අවුරුද්දට, 4ට 5ට කියන අගයන් අඩුවීම සම්බන්ධව අපි සුළු කරාට පස්සේ මේක අපිට සුළු කරලා ගන්න පුළුවන් උත්තරයක්. හරි. මේක එකපාර වැඩි කරාම අන්න අර අපි ඉස්සෙල්ලා අවසානට ගත්ත උත්තරේ එනවා වැඩි කරගෙන බලන්න. හරි. හොඳයි. අපේ 15 වෙනි ගැටලුව තමයි ඔන්න ප්‍රතිශත වලට අදාළ සුළු පොලී ගාණක් තියෙන්නේ. 10%ක වාර්ෂික සුළු පොලියට රුපියල් 5000ක මුදලක් ලබා ගන්නා අයෙක් වර්ෂ 3ක් අවසානයේ ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල සොයන්න. එතකොට එයා අවුරුදු 3 අවසානයේ ගෙවනකොට අදාළ මුදල වෙන 5000 සමග මේ අවුරුදු 3ක කාලය සඳහා 10%ක පොලියක් අවුරුද්දට 10%යි. එතකොට අවුරුදු 3ට 10 ගාන එකතු වෙන ගානත් එක්ක ගෙවන්න ඕනේ. හරි. එතකොට අපිට සුළු පොලී කියලා කියන්නේ මෙන්න මේ පාදක කරගන්නා මුදලට ගණනය කරන පොලියක්. ඒ කියන්නේ මෙයා පළවෙනි අවුරුද්දේ ගණනය කරන්නේ 5000ට, දෙවෙනි අවුරුද්දෙත් 5000ට, තුන්වෙනි අවුරුද්දෙත් 5000ට, තව අවුරුදු 10කින් මේකට ගණනය කරත් 5000ටමයි. එහෙනම් පාදක කරලා ගන්නවා කියලා කියන්නේ ණයට ගත්ත මුදලට විතරයි පොලිය ආය කරන්නේ. වෙන මොකුත් ආය කරන්නේ ඒක තමයි සුළු පොලිය කියලා කියන්නේ. එහෙනම් මේකෙදී අපිට ගණනය කරන්න පුළුවන් වර්ෂ 3ක් තියෙනවා. එහෙනම් වර්ෂ 3ට අදාළ පොලිය ගණනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම ගණනය කරන්න පුළුවන්. රුපියල් 5000ක් තියෙන මුදල. එහෙනම් ප්‍රතිශතය බලනවා අපි 100ට 10යි කියනවා. එහෙනම් අවුරුද්දකට ඔය එන්නේ. එහෙනම් අවුරුදු 3කට බලන්න 3ෙන් වැඩි කරනවා. ඔන්න අපිට එනවා බිංදුවයි බිංදුවයි මේ බිංදුවයි 500ව 3ක් කියලා කියන්නේ 1500යි. 1500යි මොකක්ද පොලිය? අපිට කියනවා 5000ක් මෙයා ගත්ත කියලා ණයෙන් නිදහස් වෙන්න මුදලත් එක්කම ගෙවන්න ඕනේ. එහෙනම් අපිට කියනවා 6500ක් ගෙවුවොත් ඔන්න අවුරුදු 3ක් අවසානයේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. අවුරුදු 3ක් අවසානයේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන් 6500ක් ගෙවුවොත්. හොඳයි. බලන්න 16 වෙනි ගාන කොමිස් ගානක් තියෙන්නේ. ඇපල් බිස්කට් සමාගමේ අලෙවි නියෝජිතවරයෙක් එක් දිනකදී Taman අලෙවි කරන බිස්කට් වල මුදලින් 5% කොමිස් මුදලක් ලබා ගනී. ඒ කියන්නේ මුදලින් 5% එයා කොමිස් එකක් විදියට ගන්නවලු. එක්තරා දිනක ඔහුට ලැබුණ කොමිස් මුදල රුපියල් 18300ක් නම් එදින ඔහු අලෙවි කළ බිස්කට් වල වටිනාකම සොයන්න. අන්න අලෙවි කළ බිස්කට් වල වටිනාකම අපිට නැත්තම් අපිට කොමිස් එකක් නේ කියන්නේ. එතකොට කොමිස් එක කියලා කියන්නේ මේකේ දෙවෙනි අවස්ථාව. මූලික අවස්ථාව තමයි ගත්ත මිල නැත්තම් විකුණපු මිල කියන දේවල්. හරි? ඒ වෙලාවේදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරන්න අන්න මම අර කියලා දුන්න මුලින් කියලා දුන්න chart එක ඔලුවට ගන්න. ඒක මතක් වෙන්නේ නැත්තම් මෙන්න මෙහෙම දාගන්න. 100ට 5යි කියද්දි 100ක් තිබුණා. 5යි කියද්දි 5ක් තිබුණා. කොමිස් වල පුතා අඩු වෙන මොකුත් නැහැ. මෙයාට ගෙවනවා නම් මේ කියන පහ මෙයා අය කරගෙන 95ක් ගෙවන්න පුළුවන් අයිතිකාරයට ඔච්චරයි. හරි? එයාට එකතු වෙන අඩු වෙන මොකුත් නැහැ. කොමිස් එකේදී වෙන්නේ මොකද්ද? 100ක් කියන එක විකුණනවා. එයා ගත්ත මිල මොකුත් නෙමෙයිනේ වටිනාකමක එයා බිස්නස් එකක් කරොත් වික්කොත් කාට හරි 5ක් එයාට ලැබෙනවා මේ කොමිස් හිමියට. මෙයාට ලැබෙනවා අයිතිකාරයට 95ක් ඒ කොමිස් මුදල අඩු වෙලා. එහෙනම් මෙන්න ලැබිච්ච කොමිස් එක තියෙන්නේ. එහෙනම් මෙයාට සමාන එක තමයි තියෙන්නේ. ලැබිච්ච කොමිස් එක 18300යි. 18300යි. ලැබිච්ච කොමිස් එක 18300යි. දැන් ඔන්න අපි කිව්වා එහෙනම් ඒ ලැබිච්ච එක ප්‍රතිශතයට සම්බන්ධ නොවන අගය ගන්න කියලා. එහෙනම් 18300යි. 18300ට සමාන අගය තමයි කීයද? 5.
අපි දැන් හොයන්නේ මොකද්ද? මෙයා විකුණපු මේ බිස්කට් වල විකුණපු. එහෙනම් අලෙවි මිලට තමයි කොමිස් එකක් ගණනය කරන්න. මේ තියෙන්නේ නම් 100 කියලා අලෙවි මිල. එහෙනම් 100ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන්. දැන් බලන්න අපිට 5ට 1යි 18ට 5ේව 3යි 3ක් ඉතිරිනේ. 33ට 5ේව 6යි 3ක් ඉතිරි 30ට 6යි අන්න බිඳුව. එහෙනම් 3660යි කියලා කියන්නේ 100ෙන් වැඩි කරාම අපිට එනවා 36000 sorry 366000 366000 බිඳු 3ක්නේ 366000. එහෙනම් 366000ක බිස්කට් විකුණලා තියෙනවා. ඒකෙන් කොමිස් එක විදියට 100%ක් අඩු කරාට පස්සේ තමයි 18300ක් ලැබිලා තියෙන්නේ. හරි වැඩි කරන ඒවා හරියට බලන්න ඉක්මනට වැඩි කරගන්න. එතකොට අපිට ගන්න පුළුවන්. හරි. හොඳයි 17 වෙනි ගානෙන් ටිකක් වෙනස් ගානක් තියෙන බලමු. මේකෙදි අපිට කියනවා ජයරත්න සහ පුත්‍රයෝ පසුගිය වර්ෂ 4ක කාලය තුලදී එක් වර්ෂයේදී ලැබූ ලාභය ප්‍රතිශතයට සම්බන්ධ එකක් නෙමෙයි. ලාභය ගැන කියන්නේ ලැබූ ලාභය ඊළඟ වර්ෂයේදී දෙගුණ වුණාලු. පළවෙනි අවුරුද්දේ ලැබුවා නම් ලක්ෂ මේ අපි තුන් ලක්ෂ 2ක් කියලා. ඒ ලක්ෂ 2 4 වුණාලු. දෙගුණයක් වුණාලු. පසුගිය වර්ෂ 4 තුලදී ලැබූ සමස්ත ලාභය කියලා කියන්නේ මේ ලාභවල එකතුව. ওই දෙගුණ වෙලා ආපු ලාභවල එකතුව රුපියල් මිලියන 30යිලු. එහෙනම් ලැබූ පළමු වර්ෂයේදී අපිට කියනවා 30ක් වූයේ නම් පළමු වර්ෂයේදී ලැබූ ලාභය ගණනය කරන්න කියලා. එහෙනම් පළවෙනි වර්ෂයේ අපි හිතමු නිකන් අපි දන්නේ නැනේ. එහෙනම් x කියලා හිතමු. හරි. එතකොට පළවෙනි වර්ෂයේ x නම් දෙවෙනි වර්ෂයේ වෙන්න ඕනේ කීයද? එහෙනම් 2x දෙගුණ වෙලා. එතකොට ඒ වර්ෂයේ දෙවෙනි අවුරුද්දේ එකනේ ඊළඟ දෙගුණ වෙන්නේ. එහෙනම් එයා 4x. ඊළඟට අන්තිම අවුරුද්ද 4 වෙනි අවුරුද්ද 4x දෙගුණ වුණාම 8x. එහෙනම් මේ එකතුව සමාන වෙනවලු බිලියන රුපියල් බිලියන 30කට. දැන් බලන්නකෝ. x එකතු කරනවා 2x 3x 4යි 3යි 7යි 7යි 8යි 15යි. අන්න x බලන්න අපි මොකද කරන්නේ? අපිට පුළුවන් එහෙනම් 15යි x සමානයි 30යි. හරි. x බලන්න මොකද කරන්නේ අපි 30 බෙදනවා 15. 30 බෙදනවා 15න්. එතකොට x සමානයි 2යි කියලා එනවා. මොනවද 2? රුපියල් බිලියන 2යි. අන්න රුපියල් බිලියන 2යි කියලා අපිට දාන්න පුළුවන්. හරි. රුපියල් බිලියන 2යි. ඉතින් මේකෙදි IQ එකේදී මේක සමීකරණය හදාගත්තා නම් මේ පැත්තේ 15යි කියලා කියන්නේ එයා පැත්තේ 30 බෙදීම 15යි කියලා ටක් ගාලා එතකොට අපි 2යි කියලා ගන්න ඕනේ. එතනින් එහාට සුළු කරන්න අවශ්‍ය නැත. හරි. සුළු කරලා පෙන්නන්න නෑනේ අපිට තියෙන උත්තරේ දාන්න. එහෙනම් ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේකෙදි සමීකරණය හදාගත්ත x කීයක් එකතු වෙනවද කියලා බැලුවා. 30න් බෙදුවා දැම්ම උත්තරේ. හරි. හොඳයි. බලන්න 18 වෙනි ගාන ටිකක් තවත් වෙනස් ගානක්. 103ක මාසික සුළු පොලේ අනුපාතිකයට ලබාගත් ණය මුදලක් සඳහා මාස 8කට පසු ගෙවීමට සිදු මුළු මුදල රුපියල් 3100ක් නම් ණයටගත් මුදල ගණනය කරන්න. එහෙනම් මෙන්න මේ මුළු මුදල හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. මේ මුළු මුදල 3100 හැදිලා තියෙන්නේ කිසියම් මුදලක් එයා ණයට අරන් තියෙනවා. මාස 8කට එයා පොලිය ගෙවලා තියෙනවා. ඒ පොලියත් එක්ක තමයි 3100 තියෙන්නේ. එහෙනම් අපිට බලන්න පුළුවන් මාසික පොලිය අනුපාතිකයක් කියලා කියන්නේ මාස 8ක් තියෙන. අවුරුද්දක් ගිහිල්ලා නැහැනේ. එහෙනම් මාසික ගානේ තමයි පොලිය අය කරලා තියෙන්නේ. එහෙනම් 100ට 3ක් ඔන්න ප්‍රතිශතය දාන්න පුළුවන්. එහෙනම් 100ට 3ක් දාන ඕනෙම අවස්ථාවක 100ක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් මේ 3. මෙතනදී මේ මෙන්න මේ කියන 3 හරිය අවබෝධ කරගන්න. මොකද්ද මේ 3 කියන එක? මේ මෙතන කියන්නේ මාසිකව 3යි. හැබැයි යා මාස 8ක් ඉඳලා තියෙනවා. එහෙනම් මෙතන පොලිය මාස 8ෙන් වැඩි කරන්න ඕනේ. මොකද මුදල වෙනස් වෙන්නේ 100මයි. අපි පාදක කරගන්න මුදලට තමයි සුළු පොලිය ගණනය කරන්නේ. එහෙනම් මාසයකට 3යි මාස 8කට බලන්න 3ෙන් වැඩි කරන්න ඕනේ. අන්න ඒ මුදලත් එක්ක තමයි මෙයා ගෙවන්නේ. එහෙනම් 8 වරක් 3 24යි. මෙයා ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ 124යි. ණයෙන් නිදහස් වෙන්න මෙයා ගෙවන්න ඕනේ 124ක්. හරි. ණයෙන් නිදහස් වෙන්න 124ක් ගෙවන්න ඕනේ. දැන් අපිට කියනවා මුළු මුදල රුපියල් 3100ක් ගෙවලා තියෙනවා. ඔන්න ණයෙන් නිදහස් උනේ 3100ක් ගෙවලා. ණයෙන් නිදහස් උනේ 3100ක් ගෙවලා. හරිද? හරි. දැන් එතකොට අපිට එහෙනම් බලන්න පුළුවන් දැන් අපි කියලා දුන්නා ඉස්සල්ලා 3100 බෙදනවා කීයෙන්ද ඊට අදාළ මුදලේ. ඊට අදාළ මුදල තමයි කීයද 124. වැඩි කරනවා කීයෙන්ද 100න්
ඇයි 100න් වැඩි කරන්නේ? එයා ණයට ගත් මුදල අහන්නේ. එහෙනම් ණයට ගත් මුදල 100 කියලා නීතිය. අන්න එහෙනම් 100න් වැඩි කරා. දැන් අපිට පුළුවන් මේකෙදි සුළු කරන්න පුළුවන් 124යි මෙයාව අපිට 4න් බෙදන්න පුළුවන්. එහෙනම් අපි 4න් බෙදනවා 12ට 4 ඒවා 3ක් තියෙනවා. ඔව් 12ට 4 ඒවා 3ක් තියෙනවා 4ට 1යි 31යි. හරි 31යි. එතකොට 4ට 1යිනේ 31යි. ඊට පස්සේ මෙතන සුළු කරගන්න පුළුවන් අපිට 31ට 4 ඒවා තියෙනවා 31ට 7ක් තියෙනවා. 7යි 28යි 3ක් ඉතරේ අන්න 30ට එතකොට 4 වහපව් තියෙනවා 7ක්. අපිට සුළු කරන්න පුළුවන් දැන් දෙකක් ඉදිරි 20ට 4 වරක් 5යි 775. 775. හරි මේකේ සුළු කිරීම බලන්න ඊට වඩා ටිකක් ලේසියට කරන්න පුළුවන් විදියක් පේනවා. මෙහෙම බලන්න. මේකෙදි අපිට කරන්න පුළුවන් මෙහෙම. බෙදීම ඒකම තමයි සුළු කිරීම නිකන් වෙනස් විදිහකට දැක්කා. ඒක ගන්න පුළුවන් අපිට 124 බෙදීම 100. බලන්න මේ පැත්තට සුළු කරලා අපිට පුළුවන් මෙයාව සුළු කරන්න 4ෙන්. මොකද 31 පෙවුනානේ. අන්න 12ට 4 වරක් 3යි 4ට 1යි මේක 4ෙන් කැපෙනවනේ. එහෙනම් මේක අපි 4ෙන් බෙදනවා 10ට 4 වරක් 2යි ඊට පස්සේ 20ට 4 වරක් 5යි. අන්න 31ට 1යි 31ට 1යි බිංදු 2ට බිංදු 2 කපනවා. එහෙනම් 125න් වැඩි කරාම 2500. ඔන්න ණයටගත් මුදල අපිට එනවා 2500. අරකට වැඩි කරලා සුළු කළා නම් හරි. නමුත් අපිට ලේසිකමක් පෙනුන නිසා අපි ගියා ඒ පැත්තට. හරිද? ඔන්න 2500. හොඳයි 19 වෙනි ගාන බලමු අපි. වාර්ෂික සුළු පොලිය අනුපාතිකයේ 108 බැගින් රුපියල් 6000කට ලැබෙන වාර්ෂික පොලියම ලැබීමට රුපියල් 5000ක් ණයට දිය යුත්තේ කුමන වාර්ෂික පොලිය අනුපාතිකයටද කියලා අපෙන් අහනවා. හරි. එතකොට එහෙනම් 6000කට ලැබෙන පොලියම ලැබෙන්න නම් 6000කට පොලිය කොච්චරක් ලැබෙනවද කියලා බලන්න එපේ. එහෙනම් අපි 6000ට පොලිය බලනවා 100ට කීයද 108 බැගින් කියලා කියන්නේ. එහෙනම් 108ක් 6000ට බලනවා ඔන්න බිංදු 2යි අගට බිංදුවක් දානවා 8 වරක් 6 48යි. හරි 480ක් පොලිය ලැබෙනවා. එහෙනම් 480ක් පොලිය ලැබෙනවා. එතකොට අපිට කියනවා 5000ට 480ක් ලැබෙනවා නම් කොච්චරකට පොලි පෙස් 7ක් දෙන්න ඕනද කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් පොලි පෙස් 7 ගණනය කරන්න පුළුවන් මෙන්න 5000ක් තියෙනවා මුදල. එහෙනම් 5000ට 480ක් පොලිය ලැබෙනවා නම් 5000ට 480ක් ලැබෙන්න නම් අපි පොලි පෙස් 7 කොච්චරද කියලා ගන්න ඕනේ. එහෙනම් පොලිය 480යි පෙති 7 ගණනය කරනවා. ණය මුදල මත පොලිය වැඩි කරනවා 100ට 100. වැඩි කරනවා 100ට 100. බිංදු 2ට බිංදු 2 කපනවා මේ බිංදුවට මේ බිංදුව කපනවා. අපිට ගන්න පුළුවන් මෙන්න 48ට 45ට 9යි 45ට 9යිනේ 9 වරක් 5 45යි 3ක් ඉතිරි. ඊට පස්සේ 30ට 5 6යි එහෙනම් 9.6යි. 9.6කට දුන්නොත් ඔන්න ඔය කියන පෙති 7 අපිට අර කියන 480ම ලැබෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම මේකෙදි කරන්න ඕනේ ඔන්න 6000ට අදාළ පොලිය හදන්න. පස්සේ අපිට පෙති 7 ගණනය කරන්න පුළුවන්. එහෙනම් 9.6යි. හරි. බලමු 20 අපි තෝරගෙන තියෙනවා තරමක් සංකීර්ණ ගාණක්. වසර දෙකක් අවසානයේ රුපියල් 5000ක් ගෙවා ණයෙන් නිදහස් වීමේ පොරොන්දුව පිට මිනිසෙක් සුළු පොලියට යම් ණය මුදලක් ලබා ගන්නා ලදී. නමුත් මෙම ගනුදෙනුව වසර 5ක් දක්වා දීර්ඝ වීම නිසා ණයෙන් නිදහස් වීමට රුපියල් 6500ක් ගෙවීමට සිදු විය. ණය මුදල සඳහා අය කළ පොලි පෙති 7 සොයන්න. එහෙනම් අපෙන් අහන්නේ පොලි පෙති 7. පොලි පෙති 7ක් ගණනය කරන්න නම් ඔන්න පොලි පෙති 7ක් ගණනය කරන්නේ කොහොමද? ඒක දැනගෙන ඉන්න ඕනි ඉස්සල්ලාම. පොලි පෙති 7. ගානට සම්බන්ධතාවය බලන්න. හරි පොලි පෙති 7ක් ගණනය කරන්නේ අපි වසරක පොලිය නැත්තම් වාර්ෂික පොලිය. මොකද වාර්ෂික පොලියක් නේ අය කරලා කියලා කියන්නේ. එහෙනම් සාමාන්‍ය අපිට කියලා නැත්තම් මාසික කියලා අපි දැනගන්න ඕන වාර්ෂික පොලියක් කියලා. එහෙනම් පොලි වාර්ෂික පොලිය
බෙදනවා අපි මොකෙන්ද ගත්ත ණය මුදලෙන් නැත්නම් ණය මුදලෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ ණය මුදල මත කොච්චරක් පොලිය ගෙවනවද අන්න ප්‍රතිශතයක් කරන්න අපි 100ට 100න් වැඩි කරනවා. ඔන්න ඕක තමයි අපි මේ පොලි ප්‍රතිශතය හොයන ක්‍රමය. පොලි ප්‍රතිශතය හොයන ක්‍රමය. හරි. එතකොට මේකෙදී එහෙනම් අපිට අවශ්‍ය වෙනවා මෙන්න ණය මුදල අවශ්‍ය වෙනවා පොලිය හොයන්න වෙනවා. එහෙනම් අවුරුද්ද මුල එයා ගන්නකොට කීයක් ගත්තද කියලා අපිට හොයන්න වෙනවා. ඒ වගේම තමයි වාර්ෂික නැත්නම් අවුරුද්දකට පොලිය කොච්චරයිද කියලා අපිට හොයා ගන්න වෙනවා. ඔන්න එහෙනම් සම්බන්ධතාවය සඳහා මූලික කරුණු ටික මොනවද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ පොලි ප්‍රතිශතය හොයන්න නම්. හරි. එහෙමනම් දැන් අපිට පුළුවන් ඉස්සෙල්ලම මේක හොයන්න පුළුවන් මොකක්ද අන්න ඒක හොයන්න. දැන් කියනවා වසර දෙකක් අවසානයේ 5000ක් ගෙවනවා. නිකන් නෙමෙයිනේ 5000ක් ගෙවන්නේ. ගත්ත මුදලට පොලියත් එකතු කරලා තමයි 5000ක් ගෙවන්නේ. පස්සේ කියනවා අන්න කල්ගත වීම නිසා අවුරුදු 5ක්. එහෙනම් දෙකේ ඉඳලා අවුරුදු 5ක් කියන්නේ 3ක් කල්ගත වීම නිසා ඔන්න 6500ක් ගෙවුවා. 5000ක් ගෙවන්න තිබ්බ එකට දැන් 6500ක් ගෙවනවා. ඇයි මේ 6500ක් ගෙවන්නේ පොලිය වැඩි වෙලානේ. එහෙනම් 5000ක් ගෙවලා ඉවර කරන්න තිබ්බේ අවුරුදු දෙකකදී. හැබැයි අවුරුදු 3කට එහෙනම් වැඩිපුර 3කට කාලේ ගත්තා. වැඩිපුර 1500ක් ගෙවුවා. එතකොට අවුරුද්දකට ස්ථාවර පොලියක් නේ ගෙවන්නේ. එහෙනම් 1500ක් අන්න වැඩියෙන් ගෙවුවා. හැබැයි අවුරුදු 3කට ගෙවුවා. එහෙනම් අපිට පුළුවන් 3ට 1යි 500යි එහෙනම් ඔන්න අවුරුද්දකට නැත්තම් වාර්ෂික පොලිය අපි හොයාගත්ත 500. ඔන්න වාර්ෂික පොලිය හොයාගත්ත 500. හරිද? හරි. බලන්න ටක් ගාලා ආපහු පැහැදිලි නැත්නම් මේකෙදි අපිට අවුරුදු දෙකකින් ගෙවලා ඉවර කරන්න කියනවා 5000ක්. හැබැයි මේ පොලියත් එක්කම මුදල. හැබැයි අපිට කියනවා ගෙවා ගන්න බැරි නිසා අවුරුදු 5ක් යනකොට 6500ක් ගෙවන්න කියනවා. එහෙනම් 5000ක් ඉඳලා අවුරුදු දෙකේ ඉඳලා අවුරුදු 3ක් යනකොට වැඩිපුර 1500ක් ගෙවුවා. ඒ වැඩිපුර අවුරුදු 3කට 1500ක් ගෙවුවා. එහෙනම් අවුරුද්දකට 500 ගානේ තමයි ආ 1500ක් අවුරුදු 3ට ගෙවන්නේ. ඔන්න වාර්ෂික පොලිය අපි හොයාගත්තා. හරි. දැන් එතකොට වාර්ෂික පොලිය දන්නවනම් අවුරුද්දකටනේ. එහෙනම් අවුරුදු දෙකකට පොලිය කීයද? අවුරුදු දෙකකට පොලිය බලන්න 500 දෙකෙන් වැඩි කරනවා. එතකොට අපිට පුළුවන් 10යි. එහෙනම් අවුරුදු දෙකක් අවසාන වෙනකොට 5000ක් ඉවර ණයෙන් නිදහස් වෙන්න තිබ්බා. ඒ 5000 ඇතුලේ තියෙනවා 1000ක පොලියක්. එහෙනම් 5000න් 1000ක් අඩු කරාම අපිට එනවා 4000ක මුදලක් තමයි මෙයා ණයට අරන් තියෙන්නේ. ඔන්න දැන් අපිට අරන් තියෙන මුදල අහු වෙනවා. ඒ කියන්නේ ණයටගත් මුදල හම්බ වෙනවා 4000යි කියලා ඔන්න අපි ගණනය කරා. හරි. එහෙනම් දැන් අපිට ඕක මේක කල්පනා කරලා ගාන දිහා බලලා හිතන්න පුළුවන්. එහෙනම් පොලි ප්‍රතිශතය හොයන්න නම් අපි ණයට ගත්තේ 4000යි වාර්ෂික පොලිය රුපියල් 500යි. අන්න පොලි ප්‍රතිශතය අපෙන් අහනවා 100ට 100න් වැඩි කරනවා. පොලි ප්‍රතිශතය අහනවා 100ට 100න් වැඩි කරනවා. හරි. දැන් බලන්න බිංදු දෙකට බිංදු දෙක කැපුවා මේ බිංදුවට මේ බිංදුවත් කපලා අපිට ගන්න පුළුවන් 4ට 1යි 5ට 1යි. එහෙනම් 10ට 2යි ඊට පස්සේ එහෙනම් 10ට 2යි නම් 8යිනේ ඉතිරි දෙකක් 20ට 5යි. එහෙනම් 12.5යි. 12.5යි කියන ප්‍රතිශතයට තමයි මෙයා පොලියට සල්ලි අරන් තියෙන්නේ. අන්න අපිට ප්‍රතිශතය හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අපැහැදිලි නම් මේක පොඩ්ඩක් රිවයින්ඩ් කර කර බලන්න. එතකොට මේකේ මූලික කරුණු ටික නැවත බලනකොට තේරෙනවා මං ආයේ නැවත කියන එකේ තේරුමක් නැහැ. හරි. එහෙමනම් ඉතින් අද දවසේ අපි වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. අපි කියපු විදිහටම ගැටලු 20ක් කතා කරා. ඒ වගේම තමයි මේකේ ප්‍රතිශතයේ දෙවෙනි කොටසේදී අපි තවත් ගැටලු 20ක් කතා කරනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මෙන්න මේ වීඩියෝ එකේ යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක් මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි ඊළඟ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් එතකොට ඔයගොල්ලෝගේ ගැටලු ටිකත් එක්ක ඇතිවෙන ගැටලුත් එක්ක බලලා ඒ ගැටලු ටික අපි කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ subscribe කරන්න. ඒ වගේම මම කියලා දෙන පාඩම් ඔයගොල්ලන්ට තේරෙනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම දාන අලුත්ම වීඩියෝ එක ඔයගොල්ලන්ට ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell icon එකත් click කරලා තියාගන්න. එහෙමනම් අපි අදට ඔයගොල්ලොන්ගෙන් සමුගන්නවා. සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.